නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඉතින් හිතාම ඉක්මනින් දවස නිම වෙලා සවස් යාමයේ සන්ධ්‍යාව උදා වුණා කියලා බොහෝ වෙලාවට අපි හැමදෙනාටම හිතෙනවා තරම් ඉක්මනින්ම කාලය පියඹනවා. ඉතින් ඒ සන්ධ්‍යාවේ භාග්‍යවතුන් වහන්සේගේ දහම් අර්ථයන් හදවතට සමීප කරගන්න, ඒ දහම් අර්ථයන් ඔස්සේ අපගේ කල්පනාවන් විහිදවන්න මෙහෙවන්න අපට අවකාශ ලැබෙනවා නම් ඒ පිනෙන්මයි. ඉතින් ඒ සඳහා අදත් අවස්ථාව අපට උදා වෙනවා. ධම්සභා මණ්ඩපයේ ශ්‍රද්ධා ධම්සභා මණ්ඩපයේ අපි මේ ඔබට සමීප කරන්න සූදානම් වන්නේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ, ලක්කිරු ගුවන්විදුලිය ඔස්සේ, ශ්‍රද්ධා ලක්කිරු අන්තර්ජාල සජීව අවකාශයන් ඔස්සේ පින්වන්ත හැමදෙනාම අපි තාම දයාවෙන් මේ පිණිස ඒක රාශි කරගන්නවා. අපට අනුකම්පාවෙන්ම ගරුතර මහා සංඝරත්නය අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ අදත් වැඩමවා වදාළ අපි වැඩම කොට වදාළ ගරුතර මහා සංඝරුවන් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් ධම්සභා මණ්ඩපයේ සඳහා ද සදැහැති දායකත්වයේ අංක 449 1B කොස්සින්න ගණේමුල්ල යන ලිපිනේ පදිංචි පින්වත් W කසුන් මදුසංග මහත්මයා විසින් දරන්නට යෙදෙන්නේ. කසුන් මදුසංග මහත්මයා ප්‍රධාන හැමදෙනාමත් ඔබ හැමදෙනාමත් කැටුව අපි ආදර ගෞරවයෙන් මහා සංඝරත්නය වන්දනා කොටගෙන ආරාධනා කරමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් ධම්සභා මණ්ඩපය ආරම්භ කොට අනුශාසනාවන් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. පළමු කොට අප හැමදෙනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත පින්වතුනේ, අද දවසේත් අපි මේ ආරම්භ කරන්න සූදානම් වෙන්නේ ධම්සභා මණ්ඩපය. බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් අපේ ජීවිත නිවා සනසා ගන්නට මේ ධම්සභා මණ්ඩපය අපිට බොහෝසේ උපකාරී වෙනවා. අද ධම්සභා මණ්ඩපයේ ආරම්භයේදීම අපේ පින්වත් නිවේදක මහත්මයා සිහිපත් කළා කාලේ හරි වේගෙන් ගෙවෙන බව. බුදුරජාණන් වහන්සේ ඔය ගැන වදාළේ අච්චෙන්ති කාලා. කාලය අතිශයින් වේගෙන් ගෙවි යන්නේය. තරයන්ති රත්තියෝ. අපට නොදැනීම රෑ දහවල් උදාවන්නේය. වයෝ ගුණං අනුපුබ්බං ජහන්ති. ජීවත් වීම පිණිස තියෙන වයස ආයුෂ ටික අනුපිළිවෙලින් වේගෙන් අවසන් වෙවි යන්නේය. අපි හැමෝටම හැම දිනාටම සිද්ධ වෙන්නේ ඒක. අපිට ජීවත් වෙන්න තියෙන කාලවකවානුව පින්වතුනේ වේගෙන් අහිමි වෙනවා. ඇත්තෙම මේ ලෝකේ වේගෙන්ම සිද්ධ වෙන ක්‍රියාවලිය මොකක්ද කියලා කවුරු හරි අහුවොත් අපිට කියන්න තියෙන දේ තමයි වයස ගෙවීම. මේ ලෝකේ වේගෙන්ම වෙන්නේ මොකද්ද? වයස ගෙවි යනවා. එහෙමයි. අපිට ජීවත් වෙන්න තියෙන කාලවකවානුව මහත්තයා හරිම වේගෙන් අවසන් වෙමින් යනවා. එහෙමයි. ඉතින් ඒ අවසන් වෙවි යන ජීවිතේ ආයුෂ ප්‍රමාණය වේගෙන් අඩු වෙවි යද්දී තමයි අපිට පෙර සංසාරයේ විශාල වාසනාවකට භාග්‍යයකට ලෞතර බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය මෙහෙම අහන්න ලැබුණේ. එහෙමයි. දැන් මේ ලෝකේ ජීවත් වෙන හැම මිනිස්සෙකුගේම ජීවිතේ වේගෙන් අවසන් වෙවි යනවනේ. එක එක ඒවා කර කර අවසන් වෙනවා. මිනිසුන්ගේ රෑ දහවල් සමහරවිට ගත වෙන්නේ නාන ප්‍රකාර දේවල් කර කර. කුසලුත් කරනවා, අකුසලයත් කරනවා, යහපතත් කරනවා, අයහපතත් කරනවා. මේ මනුස්ස වර්ගයා ගත්තාම එක එක විදිහට තමයි තමන්ගේ ජීවිතේ දවස ගෙවන්නේ නේ. එහෙමයි සාම. අපි ගැන බලලා සතුට වෙන්න පුළුවන්. අනේ අපිට මේ දවසක් ගත වෙලා තව දවසක් උදා වෙනකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය හම්බෙච්ච නිසා පින් පිරෙනවා කියලා. ගොඩාක් බණ අහනවානේ අපේ සදහවත් පිරිස. ගොඩාක් ධර්මයේ ශ්‍රවණය කරනවා ශ්‍රද්ධා රූපවාහිනියෙන්, ලක්කිරු ගුවන්විදුලියෙන්, අන්තර්ජාල අවකාශයෙන්. ධර්මය අහන බොහෝ දිනෙකට නිරතුරුව නැගෙන ප්‍රශ්නයක් මහත්තයා. අපි මේ දහම්පද කොයිතරම් ඇහුවත්, ඒ දහම්පද කොයිතරම් ආසාවෙන් ඒ වෙලාවේ ශ්‍රවණය කළත්
ශ්‍රවණය කරන වෙලාවේ අහන වෙලාවේ එහෙම නැත්නම් කියවන වෙලාවේ ඒකේ සතුටක් තියෙනවා. පස්සේ ඒ ධර්මය නිකන් අපෙන් දුරස් වෙනවා වගේ දැනෙනවා කියන එක. ඒ කියන්නේ මේ ධර්මය නිකන් සම්බන්ධ වෙන්නේ නැහැ වගේ දැනෙනවා. එහෙමයි ස්වාමීනි. මේකට හේතුවක් තියෙනවා. ඒ හේතුව ගැනයි අද ධම්සභා මණ්ඩපයෙන් අපි කතා කරන්න කල්පනා කළේ මේ ධර්මයේ ගලපා ගන්න කෙනෙක් ධර්මයේ කල්පාගත යුත්තේ කොහොමද? ඊළඟට ධර්මයෙන් විශාල සැපයක්, විශාල සතුටක් ජීවිතයට සමීප කරගන්නේ කොහොමද? ධර්මයේ තමන්ගේ තුල වැඩ කරන බව එහෙම නැත්නම් ධර්මයේ තමන්ගේ තුල ප්‍රගුණ වෙනවා කියන කාරණේ තමන්ම දකින්නේ කොහොමද? ඒකට පිළිතුර අද ධම්සභා මණ්ඩපයේදී පින්වතුන්ලාට ලැබෙනවා. හොඳට මේ කාරණේ අහන්න. මේ ධර්මයේ අපිට අනුකම්පාවෙන් දේශනා කරපු මහා කාරුණික ශාස්ත්‍රුන් වහන්සේ ධම්මපදයේදී ගාථා දෙකක් වදාලා. බලන්නේ ගාථා. අත්තනා චෝදය අත්තානං පටිමාසේත අත්තමනා. සෝ අත්ත ගුත්තෝ සතිමා සුඛං භික්ඛු විහාහිසි. බුදුරජාණන් වහන්සේ වදාරනවා අත්තනා චෝදය අත්තානං. තමා විසින් තමාහටම චෝදනා කළ යුත්තේය. බලන්න මහත්තයා වචනේ. එහෙමයි ස්වාමීනි. තමන්ම තමන්ට චෝදනා කරන්න ඕන. මේ ක්‍රමේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ. තමා තමාහට චෝදනා කළ යුත්තේය. තමා ගැනම විමසා බැලිය යුත්තේය. පටිමං සේත අත්තනා. තමන්වම විමසන්න ඕන. සෝ අත්ත ගුත්තෝ සතිමා. තමන්ට චෝදනා කරගෙන තමන් ගැනම විමසලා හොඳ සිහියෙන් යුක්තව අත්ත ගුත්ත තමාව රැකගත්තොත් සුඛම් බික්ඛු විහාහිසි. එයාට තමයි ජීවිතේ සැපසේ ඉන්න පුළුවන් වෙන්නේ. එහෙමයි ස්වාමීනි. අපි හැමෝම ජීවිතේ සැපේ හොයනවා, සැනසීම හොයනවා, ඒකට කැමති. තව කවුරු හරි ඇහුවත් අපි කියනවා අනේ අපි නම් හරි සැපසේ ඉන්න කැමති අය. අපි එහෙම කියනවා. හැබැයි සැපේ කියන එක උපද්ද ගන්න ක්‍රමය මොකද්ද කියලා සමහරවිට අපි හැමදෙනාම දන්නේ. බුදු කෙනෙක්ගේ ධර්මයක් හමු වෙලත් මහත්ය සමහරවිට සැපේ උපදවා ගන්න පිළිවෙල ගැන අවධානයක් නැති නිසා. එක්කෝ ඒක වැටහුනේ නැති නිසා දුකසේ වාසය කරන ජීවිත ඕන තරම් තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඉතින් එහෙම බලපුවම අද මේ කරන අවවාදය අද ධම්සභා මණ්ඩපයේදී අහන්න ලැබෙන දහම් පදේ ඔබේ ජීවිතයේ තියෙන කෝටියක් ප්‍රශ්න විසඳාවි. සමහරවිට ඔබ පටලැවි ඉන්න විඳව ඉන්න ප්‍රශ්න මේ ක්‍රමින් විසඳී ආවි. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තමන්ට චෝදනා කළ යුතුයි කියලා. අපි ගොඩාක් වෙලාවට ප්‍රශ්නවල පටලැවෙන්න හේතුවක් බාහිරයට චෝදනා කිරීම. බාහිර කෙනෙකුට, බාහිර දෙයකට, බාහිර ක්‍රියාවලියකට අපි චෝදනා කරනවා. එහෙමයි ස්වාමීනි. බාහිරට ඇඟිල්ල දික් කරගෙන අපි වාසය කරනවා. බාහිරින් එන ඒ ප්‍රශ්නේ කොටස්කාරයෙක් බවට පත් වෙලා විඳව තව තවත් බාහිරයටම ඇඟිල්ල දික් කරනවා. විසඳුම් නැහැ. අයියෝ මේ ප්‍රශ්න අහවල්ලු නිසා, මේ ප්‍රශ්න අහවල්ලු කටයුතු කරන විදිහ නිසා, මේ ප්‍රශ්න ඔක්කොම අහවල් දේ නිසා අපි එහෙමම නෙවෙයිද මහත්තයා ගොඩක් වෙලාවට කියන්නේ. එහෙමයි ස්වාමීනි. මේ ලෝකෙන් අපිට අහන්න ලැබෙන්නේ මොහොම වචනනේ. එළියට ඇඟිලි දික් කිරීම. එළියට ඇඟිලි දික් කිරීම කියන එක අපිට කරන්න ලේසි. අපි හැමෝටම පුළුවන් අසවල් තැන තමයි වැරද්ද, අසවල් පුද්ගලයාගේ තමයි වැරද්ද. අසවල් විදිහට හිටියන කිසි ප්‍රශ්නයක් නැහැ. අසවල් තැන අසවල් විදිහට හැදුනා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මෙහෙම අපිට කියන්න පුළුවන්. හැබැයි මහත්තයා ඒක ප්‍රායෝගික නැහැ. ස්වාමීනි දැන් ප්‍රායෝගික ජීවිතේ ඇත්තටම අපිට දොස් පවරන කෙනෙක් නිතර මුණ ගැහෙනා වෙන්න පුළුවන්. ආයතනේ හෝ නිවසේ හෝ මොන කරදරයක්ද දන්නේ නැහැ කියලා ඔබ වහන්සේ මතක් කළා වගේ ඉස්සෙල්ලාම අපිට එහෙම හිතන අතරේ වෙනත් විදිහකුත් තියෙනවද හිතන්න ස්වාමී? ඇත්තෙම මහත්තයා දැන් අපි අපේ ජීවිතය ගැන කල්පනා කළොත් මං උපමාවක් විදිහට උදාහරණයක් විදිහට අපි මෙහෙම කල්පනා කරමු. මහත්තයාගේ හැසිරීම් රටාව මගේ හිතට වෙහෙසක් ඇති කරනවා. එහෙමයි ස්වාමී. මහත්තයා හැසිරෙන විදිහ මාව කේන්ති ගස්සනවා කියලා හිතමු. මහත්තයාගේ තියෙන්නේ කේන්ති ගැස්සෙන හැසිරීමක්. එතකොට මම මහත්තයාට චෝදනා කරගෙන හිටියොත් මහත්තයා ওই කතා කරන විදිහට මට කේන්ති යනවා.
මහත්තයා ක්‍රියා කරන විදිහට මට කේන්ති යනවා කියලා මහත්තයාට මං චෝදනා කර කර හිටියොත් හැමදාම මගේ ළඟ තියෙනවා කේන්තිය. ඇයි මොකද මට පුළුවන් කමක් නැහැ මහත්තයාව මට ඕන විදිහට හදන්න. මහත්තයාව මට ඕන විදිහට වෙනස් වේවා කියන එක මට ලැබිය නොහැකි දෙයක්. එහෙමයි ස්වාමීනි. හැබැයි මට හිතුවිල්ලක් උපද්දගෙන හෝ යම් අදහසකට එළඹෙන්න පුළුවන් එකම එක තැනක් තියෙනවා. ඒ තමයි මං ගැනම. මං ඉවසීම හදාගන්න ඕන කියන තැනට ආවන. මම මේ බාහිරින් මහත්තයාගේ දකින්න ලැබෙන ක්‍රියාකාරකම දිහා මධ්‍යස්තව බලන්න ඕන කියලා මං හිතක් උපදිනවනම් ආන්න මට සැනසෙල්ල උනන්න පටන් ගන්නවා. නැත්තම් හැමදාම වෙහසක්. ඉතින් මිනිස්සු ගොඩාක් වෙලාවට ජීවිතේ විඳවන්නේ මහත්තයා ඔන්න ඔතන. බාහිර හදන්න වෑයම් කරනවා. බාහිරයට චෝදනා කරන්න උත්සාහවත් වෙනවා. බාහිරයට චෝදනා කිරීම උදෙසා සෑහෙන වෙහෙසක් දරනවා. තමන්ගේ පැත්තට හැරෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නිසා කොච්චර ඇහුවත් කාලාන්තරයක් ධර්මය ඇහුවත් ඒ ධර්මයෙන් තමන්ගේ ජීවිතේ සැපවත් වෙනවා කියලා එයාට තේරෙන්නේ. ඇයි හේතුව? ධර්මය කියලා කියන්නේ ඕපනයික එකක්. තමාගේ තුලට පමුණවාගෙන තමා තුලින් දැක්ක යුතු එකක්. කෙනෙක් තමන්ගේ පැත්තට හැරෙන තාක් මහත්ය ධර්මයෙන් ඵල නැහැ. ඒ ධර්මයේ තියෙන සාරය, ධර්මයේ තියෙන සැපය, ධර්මයේ තියෙන සොම්නස, ධර්මයේ තියෙන සතුට, ධර්ම ප්‍රීතිය කියන එක එයාට උපදවා ගන්න විදිහක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේක තමයි ක්‍රමය. එහෙමයි ස්වාමී. ස්වාමිනේ ඊටාම සාධාරණ පසුබිමක ජීවත් වෙන තමන් අතින් වරද සිදු නොවේයි තමන් දන්නා අවස්ථාවේදී පවා සමහර වෙලාවට චෝදනාවන් හෝ එවැනි මේ කාර්යගත ස්වභාවයන් අත්විඳිනකොට ඒත් තමන් පුරුදු කළ යුත්තේ ඉවසීමද ස්වාමී? ඇත්තම මහත්තයා මේ සාංශාරික ගමනේ එහෙම මහා බිහිසුණු කංකටොළු පවා ජීවිතවලට උපදිනවා. සමහර කරුණකදී බාහිරයට චෝදනා කිරීම සාධාරණයි කියලා දැනෙනවා. මොකද බාහිර සමහරවට නීච පුද්ගලයෝ නිසා අපිට ඉතා දුක්ඛිත වූ, කර්කස වූ, කටුක වූ මේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ගුණවතුන්ට පවා අසත්පුරුෂයෝ නිසා මහා වෙහෙසකර අවස්ථා එළඹෙනවා. දැන් අපි ශාස්ත්‍රුන් වහන්සේගේ ජීවිතය ගත්තත් බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ මහත්ය කොයිතරම් තිබුණාද කංකටොළු වලට මුහුණ දෙන්න අවස්ථා. ඊට පස්සේ අපේ ශ්‍රාවක මහා සංගරුවනේ ජීවිත ගත්තත් කොයිතරම්නම් කංකටොළු වලට ඒ උත්තමයෝ මුහුණ දුන්නද. හැබැයි මේ ලෝකේ කුරා කුහුඹියෙකුටවත් කරදරයක් නැති මේ ඊටාම අහිංසක ජීවිත තිබුණු ඒ උත්තමයෝ. නමුත් මේ ලෝකේ ජීවත් වෙන අයගෙන් නොඑක් හිංසා, පීඩා, කරදර ඒවට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒක වර්තමාන ලෝකයේ දිහා බලද්දී වුණත් අපිට පේනවා. ගුණවත් උතුමන්ට මේ ලෝකයට යහපතක් කරන්න වෑයම් කරන උතුමන්ට ඒ අයට පවා මේ ලෝකය නිന്ദා අපහාස ගරහා කිරීම වචන මේවා හදනවානේ. එහෙමයි ස්වාමී. එතකොට භාග්‍යතුන් වහන්සේ මේ ධම්මපදයේ මේ පළවෙනි ගාථාව වදාරලා මහත්තයා මෙහෙම ගාථාවකුත් වදාලා. අත්තාහි අත්තනෝ නාථෝ මහණෙනි තමාට පිහිට තමමයි. අත්තාහි අත්තනෝ ගති තමන්ගේ ගමනට මූලිකයා තමාමයි. තස්මා සංයමය අත්තානං මහණෙනි ඒ නිසා බාහිර ලෝකයේ කොහොම තිබුණත් කමක් නැහැ. ඔබව රැකගන්න. ඔබව ආරක්ෂා කරගන්න. අස්සං භද්‍රංව වාණිජෝ. වෙලෙන්දෙක් තමන්ගේ සුන්දර අශ්වයාව ආදරයෙන් රැකගන්නවා වගේ මහණෙනි ඔබ රැකගන්න. ඒතොර රැකගන්න කිව්වේ කාවද? තමාව. එහෙමයි ස්වාමී. තමාගේ පැත්තටම මහත්තයා හැමතිස්සේ හැරී ඉන්නවනම් එතන රැකවරණේ තියෙනවා. මම කියන්නම් දුෂ්කර සිද්ධියක්. අවසරයි ස්වාමී. අපේ මහා කරුණික ශාස්ත්‍රුන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලෙම ශාක්‍ය සංහාරය සිද්ධ වුණා. ශාක්‍ය සංහාරය කියලා කියන්නේ ඊටාම බිහිසුණු කුරිරු අත්දැකීමක්. ශාක්‍යයන් මහත්තයා සමූල ඝාතනය වුණා. එහෙමයි. අපි මේ සිදුවීම අසා තිබෙනවා. විඩූඩබ කියන ශාක්‍යයා තමයි මේ ශාක්‍ය පිරිවර ගැන වෛර බැඳගත්තේ. ඒ වෛරයේ කෙලවරුනේ මහත්තයා විඩූඩබ රජ වුණා. රජ වෙච්ච ගමන් රාජ්‍ය බලය පාවිච්චි කරලා විඩූඩබ මේ ශාක්‍ය වංශයේ සමූල ඝාතනය කරන්න තීරණය කළා. තමන්ගේ සේනාව පිරිවරාගෙන ගිහිල්ලා
සම්පූර්ණයෙන් ශාක්‍ය දේශේ වට කළා. වට කරලා මේ හැම ශාක්‍යයෙක්ම මේ පුංචි අය පවා පෙති ගහලා මැරුවා කියලා. එහෙමයි ස්වාමී. බොහොම බිහිසුණු ඉරණමකට ගොදුරු වෙන්න සිද්ධ වුණා. එහෙමයි. ඉතින් ඒ ශාක්‍ය සංහාරය සිද්ධ වෙන වෙලාවේ අමුයේ ශාක්‍යය මරණ ගමන් මේ විඩූඩබ ශාක්‍යයාගේ අනේ පරිදි යම් ඇහැට කනට පේන ලස්සන රූප සෝභා තියෙන ශාක්‍ය කුල කුමාරිකාවෝ 500 දෙනෙක්ව නොමරා ඉතුරු කළා. ඒ 500 දෙනාව ඉතුරු කළෙන් මහත්තයා වද දෙන්න. ඒ තමන්ගේ සේවක පිරිසට සතුටු වෙන්න. එතකොට මේ ඉතුරු කරගත්ත ශාක්‍ය කුමාරිකාවෝ 500 දෙනාව තනි රැහැනක බැඳලා ඇදගෙන යනවා කියනවා. දැන් මුළු ශාක්‍ය දේශෙම විනාශ කරලා ශාක්‍යයන්ගේ ලේ තැවරිච්චි අත් ඇති මිනිස්සු මේ කුල කුමාරිකාවන් ඇදගෙන යනවා. ඇදගෙන යන්නේ අම්මාව මරලා, තාත්තව මරලා, සහෝදරයාව මරලා, ස්වාමි පුරුෂයාව මරලා, ඇතැම් වෙලාවට සිඟිති දරු පැටව මරලා. වාවන්න බෑ. එහෙමයි ස්වාමී. එතකොට මේ ශාක්‍ය කාන්තාවෝ 500 දෙනා එක දිගට ශාප කරන්න පටන් ගන්නවා කියනවා. මේ විඩූඩබ කියන දුෂ්ටයා අහෝ අපගේ ඥාතීන් ඝාතනය කළා. මේ දුෂ්ටයා අපට දීපු දුක්ගින්නක්. ඇයි මේ දුෂ්ටයා අපිව නොමැරුවේ? දැන් මෙහෙම කී මහත්තයා මෙතන සම්පූර්ණයෙන්ම චෝදනා කර කර ඇත්තම මේ කාරණේ බලනකොට මහත්තයා මේ චෝදනාව හතවති මිනේ කන්නේ නේ. එහෙමයි. ඇලා අසරණයි. ඇලාට කිසි ශක්තියක් නැහැ. එන චෝදනා කරන්න පටන් ගත්තා. මේ චෝදනාව ඇහෙනකොට දැන් මෙතන 500 දෙනෙක්ගේ බැනුමක්නේ. එහෙමයි ස්වාමී. විඩූඩබ ශාක්‍යයට මේක හරි ගියේ නැහැ. ටික දුරක් යනකොට කේන්ති ගියා. කේන්ති ගිහිලා කිව්වා ශාක්‍යනේ මේ කාන්තාවෝ ටිකත්. ඒ නිසා මේකුන්ගේ ලේත් මේ මිහිපිට තියෙන්න ඕනේ නැහැ. ඒ නිසා මේ 500 දෙනාවත් අත් කකුල් කපලා ඕන් ඔහේ ගොඩ ගහලා යමල්ලා කිව්වා. කුරිරු දණ්ඩනයක්. එහෙමයි ස්වාමී. අර තරුණ සිව්මැලි කාන්තාවන්ගේ අත්පා කැපුවා. අත්පා කැපූ කොට වගේ මේ ශරීර ටික එක උඩ එහෙම්ම ගොඩ ගැහුවා. ගොඩ ගහලා මේ පිරිස යන්න ගියා. දැන් මේ ශරීර වලින් බලවත් වේදනා එනකොට ඊළඟට තමන්ගේ ඥාති ඝාතනය කළා නේද කියලා හදවතේ වේදනා එනකොට ඇයලාගේ කයට සැපේකුත් නැහැ. ඇයලාගේ හිතට සැපේකුත් නැහැ. ඇයලාගේ කායික සැපේ අහිමි කළේත් ඇයලාගේ මානසික සැපේ අහිමි කළේත් මේ විඩූඩබයා කිය තව ශාප කරන්න පටන් ගත්තා. එහෙමයි ස්වාමී. මේ වෙලාවේ මහත්තයා අපේ ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විහාරයේ වැඩ ඉඳලා මේ සියල්ල දකිනවා. මේ වෙනකොට ශාස්ත්‍රඥ වහන්සේගෙත් වයස අවුරුදු 80ක්. බුදුරජාණන් වහන්සේ එරුදිමත් භික්ෂුවකට ආමන්ත්‍රණය කළා. කියනවා පින්වත් භික්ෂුව මාගේ දියණිවරු පිරිසක් භික්ෂුව විපතකටපත් වෙලා. ඒ මාගේ දියණිවරු වැටිච්ච විපතට අමතරව තවත් විපතකට වැටෙමින් ඉන්නවා. පින්වත් භික්ෂුව ඇයලට අනුකම්පා කරන්න. ඔබ ගිහින් ඇයලාට පිහිටක් වෙන්න කිව්වා. ඒ මාගේ දියණිවරු කියලා කිව්වේ මහත්තයා එකක් භාග්‍යතුන් වහන්සේ ශාක්‍ය වංශේ. එහෙමයි ස්වාමී. අනිත් එක ඇයලා ඔක්කොම තෙරුවන් සරණ ගියපු ශ්‍රාවිකාව. එහෙයි ස්වාමී. එතකොට මේ භික්ෂුව එරදිහින් සැනකින් වැඩම කළා අර අත් කකුල් කපලා දාලා තියෙන තැනට. දැන් මේ එරදිහින් ඈ වඩින මේ භික්ෂුව වඩිනකොට අර කාන්තාව එක දිගට සාප කර තමයි ඉන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළනේ මහත්තයා වචනයක් ඇයලාට පිහිට වෙන්න කියලා. එහෙමයි. දැන් අද කාලේ මේ මිනිස්සුෙකුට හිතේ පිහිටක් වීම අර්ධිමතෙක් පිහිටක් වෙනවා කියලා කියන්නේ අර කැපූ අත් කකුල් ඔක්කොම ටික සෙට් කරන්න ඇති කියලා. අද කෙනෙකුට එහෙම හිතෙනවනේ පිහිට කියන එක. එහෙමයි ස්වාමී. අර භික්ෂුව එහෙම කන්නේ නෙවෙයි කලේ. ඒ භික්ෂුව අහසේ ඉඳිමින් අර 500 දෙනාටම ආමන්ත්‍රණය කළා. නැගණිවරුනි දැන් ඔබ හොඳට සිහි උපදවා ගත යුතුයි. නැගණිවරුනි ඒ අපගේ භාග්‍යතුන් වහන්සේ වදාලා නොවේද? මේ දීර්ඝ සාංශාරික ගමනේ එනකොට
මහා සාගරයේ පරදා රුධිරය හෙළූ බව බුදුරජුන් වදාලා නොවේද? නැගණිවරුනි ඔය ගලන්නෙත් රුධිරය. මේ රුධිරයේ ගැලීම අලුත් දෙයක් නොවේ. සාංශාරික ගමනේ ඔබ සාගරයක් පරදා රුධිරයේ හෙළුවා. නැගණිවරුනි දැන් නවත්තන්න. මෙතනින් එහාට මේක අරගෙන යන්න එපා. නැගණිවරුනි ඔබේ හදවත්වල තියෙන වේදනාවෙන් ඔබ දැන් කඳුළු කැට හෙළමින් හඬනවා. අපගේ ශාස්ත්‍රඥ වහන්සේ වදාලා නොවේද මේ සාංශාරික ගමනේ දුක් පීඩා ඉස්සරහා ඔබ හැඬූ කඳුළු සතර මහා සමුද්‍රයේ ජලයට වඩා වැඩි කියා. නැගණිවරුනි මේ වැටෙන්නේ කඳුළු. දීර්ඝ සංසාර ගමනේ ඔබේ ඇස් දෙකින් සාගරයේ පරදා කඳුළු හෙළුවා. ඒ නිසා මේ කඳුළු අලුත් දෙයක් නෙමෙයි. මේ කඳුළ දැන් නවත්තන්න. බලන්න මහත්තයා අවවාදේ. හැබැයි එයාලා දක්ෂ වුණා. එයාලා දක්ෂ වුණා අර බාහිර ප්‍රශ්න ටික ඔක්කොම අතහරින්න. බාහිරයට ඇඟිලි දිගු කිරීම අතහරින්න. එයාලා හැරුණා එකම එක තැනකට. මේ සංසාර ගමනේ යන්ට වෙච්චි උඹගේමයි වැරද්ද. ආන්න තමන්ගේ වැරද්ද අඳුරගන්න හැටි මහත්තයා. එහෙමයි සාමි. අමාරු ප්‍රශ්නකදී වුණත් අපිට පුළුවන් නම් එතෙන් එන්න. උඹට හොඳ පාඩමක්. උඹට හොඳ පාඩමක් උඹ මේ ගුටි කන්නේ සංසාරේ යන නිසා. එහෙමයි. උඹ මේ සසරේ යන හින්දා ගුටි කන්නේ. අමනුෂ්‍ය ප්‍රශ්න එනකොට හිතන්න ඕන උඹට හොඳ පාඩම. අමනුෂ්‍යයන්ගෙන් උඹ ගුටි කන්නේ සංසාරේ යන නිසා. මිනිස්සු හදිහූනියම් කරනවා. එතකොට අපි අපිටම වැරදිකාරයා බවට පත් කරගන්න ඕන. උඹට හොඳ පාඩම. මේ සංසාර ගමනේ උඹ තාමත් පටලවිච්ච හින්දා තමයි මේ හදිහූනියම් ගැට උඹට වදින්නේ. එහෙමයි ස්වාමී. අනිත් අය නිନ୍ଦා අපහාස අවලාද කරනකොට අපි හැරෙන්න ඕන අපේ පැත්තට. උඹට හොඳ පාඩම. මේ සංසාර ගමනේ උඹ යනවනේ. යන හින්දා තමයි මේ ඔක්කොම ටික. එහෙමයි. ආන මහත්තයා ප්‍රශ්න ටික ඔක්කොම විසඳෙනවා. එහෙයි ස්වාමී. නැත්තම් අපි බයින කෙනෙකුට පෙරලා බයින්න ගියොත් මහත්තයා සංසාරයට වෛරක්කාරී. සංසාරයට කෝන්තරයක් සමහර වෙලාවට. දැන් එහෙම කොච්චර දේවල් අපිට තියෙනවද? අපි දහම් පොත්වල මේ එක වෛරයක් අතහැර ගන්න බැරි වීම නිසා, එක ප්‍රශ්නයක් අතහැර ගන්න බැරි වීම නිසා පටලැවි ආපු අවස්ථානේ. එහෙමයි ස්වාමී. කොච්චර තියෙනවද? දැන් අර කාලී යක්ෂණියගේ සිදුවීම අපි ගත්තාම ඒ කාලී යක්ෂණිය කියලා කියන්නේ මේ එක කාන්තාවකගේ දරු පැටව බිලිගන්න යක්ෂණියක්. ඒ කාන්තාවට දරුවෙක් උපදිනවා. ඉපදිලා යාන්තම් හැදෙනකොට මෙන්න යක්ෂණී බිල්ලට ගන්නවා. යක්ෂණීගේ බිල්ලට අරගෙන ලේ උරලා බීලා ඒ දරුවව මරනවා. අනේ ඉතින් අර දරු දුකෙන් අර අම්මලා අඬලා දොඩලා හොඳටම හෙම්බත් වෙලා ඔන්න දෙවෙනි දරුවෙක් හැදුවා. දෙවෙනි කෙනාවත් ටික කාලෙකින් බිල්ලට ගත්තා. එහෙමයි ස්වාමී. එතකොට මේ ගෙදර කට්ටිය කල්පනා මේ කතා වුණා අනේ අපි දරු පැටියෙක් හදාගන්න ඕන. හැබැයි මේ යක්ෂණීගේ ප්‍රශ්نين අපේ දරුවව බේරගන්න ඕන. ඒ නිසා එක මොහොතක්වත් අපි දරුවාව අපෙන් ඈත් කරන්න හොඳ නැහැ කියලා ඔන්න දරු පැටියෙක් හදාගත්තා. දැන් මේ දරුවා මහත්තයා හැමතිස්සෙම මේ අම්මයි තාත්තයි දෙන්න ඇහැරගෙන මේ අම්මයි තාත්තයි දෙන්න මාරුවෙන් මාරුවට දරුවව රැක්කා. එහෙමයි. ලොකු කැපකිරීමක් කරලා දරුවව රැක්කා. ඒ නිසා මේ යක්ෂණීට ලං වෙන්න බැරුව ගියා. නමුත් දවසක් මේ අම්මා දියනාන්ට එතකොට දරුවා ටිකක් ලොකුයි. දියනාන්ට ගිහින් තියෙනවා පොඩි දොළපාරක් තිබුණා ඒකට. ඒ ගිහිල්ලා දරුවාව නාවලා කරලා දරුවා ගොඩින් තිබ්බා. දැන් දරුවා සෙල්ලම් කරනවා. මේ දොළපාර අයිනේ තිබුණේ යුරේ ඒ දරුවා සෙල්ලම් කරනවා. ඇය දොළට බැහැලා රෙදි හොදන්න පටන් ගත්තා. ඒ රෙදි හොදිද්දි නිකන් ඈට සාංකාව වගේ දැනුණා. මොකක් හරි අමුතු දෙයක් සිද්ධ වෙනවා කියලා. එහෙමයි. ඇය බලනකොට ඈතින් පේනවා කළු තිතක්. ඒ කළු තිත එන්න ලොකු වෙනවා. ඇය දැනගත්ත මේ එන්නේ එකත් එකටම යක්ෂණී. එහෙමයි. දරු පැටියව උස්සගෙන මහත්තයා එහෙම්ම දිව්වා කියනවා සවැත් නුවර ජේතවනාරාමයට. ඒ දුවල භාග්‍යතුන් වහන්සේගේ ඉස්සරහා මේ දරු පැටියව තියලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ දරුවා තථාගතයන් වහන්සේට පූජා කළා. ස්වාමීනි මේ දරුවාව රැකලා දෙන්න. එතකොට යක්ෂණී මේ දරුවා පස්සේ හඹාගෙන ආවට බුදුරජාණන් වහන්සේගේ බුද්ධානුභාවය නිසා ලං වෙන්න බැරුව ගියා. බුදුරජාණන් වහන්සේ අනුකම්පාවෙන් ඇයට අවස්ථාවක් දෙනවා එතෙන් එන්න.
එදා හරි පුදුම සහගත දෙයක් සිද්ධ වුණා. ඇත්තෙම අපේ ශාස්ත්‍රඥ වහන්සේ ඉන්න කාලේ සිදුවෙච්ච දේවල්. එහෙමයි. අර මිනිස්සු බනහන අතරේ අර යක්ෂණිත් පේන්ට වාඩි වුණා. අනිත් මිනිස්සුන්ටත් පේනවා. බුදුරජාණන් වහන්සේ අහනවා දැන්වත් ඔය එක එකා මරා ගන්න එක නවත්තන්න බැයිද? එහෙම ඇහුවා. එහෙමයි ස්වාමීනි. මේ ප්‍රශ්නේ අහනකොට මහත්තයා අර මනුස්ස දුව එහෙම නැත්නම් අර මනුස්ස කාන්තාව මනුස්ස අම්මා මේක දන්නේ ඇයි මෙහෙම ප්‍රශ්නයක් අපේ ජීවිතේට එන්නේ කියන එක ඈට ප්‍රහේලිකාවක්. හැබැයි යක්ෂණී ප්‍රශ්නේ දන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා දැන්වත් බැයිද ওই ප්‍රශ්නේ අතහරින්න? මේ ප්‍රශ්නේ පටන් ගත්තේ මහත්තයා ඈත. එහෙමයි ස්වාමීනි. ඒ කාලේ තිබිලා තියෙනවා සමබහාරියා කියන එක. ඕක මේ ලංකාවෙත් මුල් කාලීනව තිබිච්ච එකක් අතීතේ. සමබහාරියාවෝ ඉන්නවා. එකම ස්වාමි පුරුෂයාට බිරින්දෑවරු දෙන්නයි. මේ දෙන්න සමබහාරියාව විදිහට ඉඳලා තියෙනවා. එක ගෑනු කෙනෙකුට දරු සම්පත් තියෙනවා අනිත් ගෑනු කෙනාට දරු සම්පත් නැහැ. ඔන්න ඒ දෙන්න සන්තෝෂෙන් හිටියා. අර දරු සම්පත තියෙන ගෑනු කෙනා ගැබ් ගත්තා විතරයි දරු සම්පත් නැති ගෑනු කෙනාට කැපිලි. එහෙමයි ස්වාමීනි. අපි සාමාන්‍යයෙන් කියන්නේ අනිත් පවුලේ අයගෙන් නොයේ කැපිලි නින්දා එනවා. දැන් මෙයාට මේකට හිත රිදුනා. මෙයා කල්පනා කළා හරි මේ දරුවෝ ඉන්නේ හින්දානේ මේ මට ඔක්කොමලා අකුල් හෙලන්නේ. ওই දරුවම නැති කරන්න ඕන. එහෙමයි ස්වාමීනි. මේ කාන්තාව යම් කිසි බෙහෙතක් දීලා අර දරුවාව කුසේදීම නැති කළා. කවුරුත් දන්නේ නැහැ සාමාන්‍යයෙන් දරුවෝ බඩට ඇවිල්ලා නිකම්ම නැති වෙලා යනවනේ. ඉතින් හිතුවේ එහෙම කියලා. එහෙමයි. දෙවනි පාරත් ගැබ් ගත්ත ගමන් සන්තෝෂයටත් එක්ක අර භාර්යාවට කිව්වා. ඇය දෙවනි පාරත් දරු ගැබ හෙලෙන්න බෙහෙත් දුන්නා. තුන්වෙනි පාර කල්පනා කළා දරුවා කුසේ පිරිසිඳ ගන්නකොට මේක නම් එකක් එකට අසවල් කාන්තාවගෙම වැඩක් වෙන්න ඕන සැක කළා. ඒ සැරේ මහත්තයා හංගගෙන හිටියා. නමුත් දරු ගැබක් හංගගෙන ඉන්න පුළුවන් කාලයක් තියෙනවානේ. ගැබ මෝරනකොට ප්‍රකට වුණා. ප්‍රකට වෙච්ච ගමන් අර කාන්තාව ඉරිසියාවෙන් පුපුරමින් අර දරුවා මෝරලා ඉඳිද්දීම අම්මට වහ දුන්නා. එහෙමයි. ඒ වෙලාවේ කුසේ හිටපු දරු පැටියාත් මේ මරණයටපත් වුණා. අම්මට අසාධ්‍ය වුණා. අසාධ්‍ය වෙලා දැන් අම්මත් මිය යන්න ඕන්න මෙන්න. ආන්නේ වෙලාවේ ඒ අම්මා ශාපයක් කර කර වෛරයක් බැඳගත්තා. උඹ තමයි මගේ දරුවෝ ඔක්කොම මරාගත්තේ. උඹ තමයි මගේ දරුවන්ට මේ විනාශය කළේ. දැන් ඔබ දරුවෝ මරා ගැනීමෙන් සෑහීමකට පත් නොවි මාවත් මරා ගන්නවා. මතක තියාගනින් ಜಾති ಜಾතිත් මං එනවා. ಜಾති ಜಾතිත් මං ඇවිල්ලා මං උඹේ දරුවොත් මරනවා ඔබවත් මරනවා. එහෙමයි. වෛරය බැඳගත්තා මහත්තයා. එහෙමයි. ඒ වෛරය බැඳගත්ත එක ආත්ම භාව ගණන් දෙදෙනාට දෙදෙනා විනාශකම් කර කර උපද්‍රව කර කර ආවා කියනවා. ඇවිල්ලා දැන් බලන්න මේ මනුස්ස ජීවිතේට එනකොට ඒ කියන්නේ මේ සිදුවීම සිද්ධ වෙන කාලවකවානුව වෙනකොට එදා වහදීපු කාන්තාව මේ අද අහිංසක මනුස්ස දුවක්. එහෙමයි. ඈ බොහොම ලස්සනට පෞල් ජීවිතයක් ගත කරන්න කැමති දරු පැටියෙක් හදාගෙන. අර සංසාරේ මුල් ප්‍රශ්න මොකුත් ඇය දන්නේ. හැබැයි ඇගේ උපක්‍රමයෙන් තමන්ගේ දරු පැටවුත් මැරිලා ගියපු තමනුත් අන්තිමේ මරණයට පත්වෙච්චි ඒ කාන්තාව අද යක්ෂණියක්. එහෙමයි. බලන්න සංසාර ගමන. එහෙමයි ස්වාමීනි. අන්න ඒ නිසා අපි දක්ෂ වෙනවා නම් මහත්තයා මේ මනුස්ස ජීවිතේ මේ කාරණේ හොඳට තේරුම් අරගෙන බාහිරට ප්‍රශ්න පටවන්නේ නැතුව ප්‍රශ්නේ අපි පැත්තටම හරවාගෙන එහෙමයි. විසඳුමක් කරා යන්න අපේ ජීවිතේ සැනසෙනවමයි. අපිට හිතන්න පුළුවන් නම් ලොකු ප්‍රශ්නකදී පවා මේකනම් මේ සංසාරේ යන්ට වීම නිසා මට ලැබෙන එකක්. එහෙමයි ස්වාමීනි. මම්මයි වැරදිකාරයා මේ සංසාර ගමනේ යන එකට. සංසාර ගමනේ පටල වෙච්චි උඹමයි වැරදිකාරයා කියලා තමන්ට චෝදනා කළොත් අපිට මේ තෙරුවන් සරණ තියෙනවා, සිල් ගුණ දන් ආරක්ෂා කරන්න අවස්ථාව තියෙනවා. වෙන වෙන කෝන්තර නොහිතා ඒ පැත්තට නැඹුරු වෙලා යම් සැනසුමකට ජීවිතය හදාගන්න පුළුවන්. එහෙමයි. ඒකයි මං කිව්වේ මේ ක්‍රමේ හරියට හිතට ගත්තොත් මේක ටිකක් දුෂ්කරයි. ටිකක් නෙවෙයි මේක ගොඩාක් දුෂ්කරයි. දුෂ්කර නමුත් මේක හොඳට හිතට ගත්තොත් පින්වතුනි ඔබේ ජීවිතවල ඔබ ගැට ගැහිලා විඳවන
කෝටියක් ප්‍රශ්න විසඳෙයි. ගොඩාක් වෙලාවට ප්‍රශ්න තියෙන්නේ පරිබාහිරයට චෝදනාව දැමීම නිසා. එහෙමයි. ඒ නිසා තමන්ගේ ප්‍රශ්න විසඳා ගන්න උත්සාහවත් වෙන්න කවදාවත් මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන සුළු කාලවකවානු ඇතුලේ මේ මිනිස්සු එක්කෙනෙකුටවත් වෛර කරන්න එපා. මේ මිනිස්සු එක්කෙනෙක් ගැනවත් ගැටණයක් හටගන්න දෙන්න එපා. යම් කටයුතු කිරීම වලදී පින්වතුනි ගැටීම් අමනාපකම් ඒවා හටගන්න පුළුවන්. ඒක නිවැරදි කරන්නම උත්සාහ කරන්න. ස්වාමීනි අවසරයක් ලැබේවා. දැන් අර කතා ප්‍රවෘත්තියේදීත් මුල් කාන්තාව දරුවන් නැහැ කියලා නින්දාවටපත් වෙන තැන මේක සංසාරي කියලා ඉවස ගන්න බැරුව වහ දෙන්න ඉදිරිපත් වුණානේ. එතන නවත්ත ගන්න අය දක්ෂ වුණා නම් ඇත්තෙන්ම එතනදී මහත්තයා මේ පරියාය ගලපාගෙන එතනදී නවත්ත ගත්තා නම් අද එහෙම කතාවක් නැහැ. එහෙයි ස්වාමී. අද කාලයක්ෂණීයගේ කතාව කියලා කතාවක් ඇත්තේ නැහැ. ඉතින් එදා බුදුරජාණන් වහන්සේ අභිමුඛයේ භාග්‍යතුන් වහන්සේ දහම් දෙසපු ගමන් බුදුරජාණන් වහන්සේගේ ආනුභාවයේ මහා කරුණාව නිසා මේ ප්‍රශ්නේ විසඳුණා. එදායින් ඒ කෝන්තරේ අවසන් වුණා. එහෙමයි. මහත්තයා හිතන්න භාග්‍යතුන් වහන්සේ එදා මුණ නොගැහුණා නම් අදටත් සංසාරේ ඒ ප්‍රශ්නේ ඒ විදිහට යනවානේ. ඉතින් ඒ නිසා මේක හරි විහිසුණු මේ ගමනක් අපි මේ මනුස්ස ජීවිතයක් ලැබලා බුදුබණ පදයක් අහන්න ලැබිච්ච නිසා තමයි අපි දන්නේ මේක බිහිසුණු ගමනක් කියලා. මේ බිහිසුණු සාංශාරික ගමනේ යනකොට අපිට අපේ ජීවිතේ සැපය සැනසීම උදා කරගන්න තියෙන ක්‍රමේ තමයි තමන්වම වැරදිකාරය කරගන්න එක. ඒකට හේතුව තමන්ට අඩු ගානේ තමාව හදාගත යුතුයි කියලා හිතන්න හරි පුළුවන්. එහෙමයි. අපිට හිතන්න පුළුවන් මං කේන්ති ගන්නේ නැතුව ඉන්න ඕන. එහෙම හිතීම සාධාරණයි. ඒ කියන්නේ ඒක ප්‍රායෝගිකයි. එහෙමයි. මං හිතුවොත් මං ගැන මං කේන්ති ගන්නේ නැතුව ඉන්න ඕන. මං ඉරිසියාකාරකම් කරන්නේ නැතුව ඉන්න ඕන. මං කුහකෙක් වෙන්නේ නැතුව ඉන්න ඕන. මං අනිත් අයගේ දේවල් වලට ලෝභකම් නොකර ඉන්න ඕන. අපිට මහත්තයා ඒක ප්‍රායෝගිකයි. ඒ හිතවිල්ල හරි. එහෙමයි ස්වාමී. අපි හිතුවොත් එහෙම මෙහෙම මං කොහොම හරි අහවලාව මට ඕන විදිහට හදා ගන්න ඕන. මං කොහොම හරි අහවලාට මගේ හිතේ තියෙන පිළිවෙලට අනුව හැඩගස්වා ගන්න ඕන. අපි එහෙම හිතුවා කියලා හිතන්න. ඒ හිතවිල්ලන් මහත්තයා ප්‍රායෝගික නෑ නේද? බාහිර හදනවා කියන හිතවිල්ලවත් ප්‍රායෝගික නෑ. ඒක ක්‍රියාවෙන් කිරීම ගැන කවර කතාවද? එහෙමයි ස්වාමීනි. ඒ නිසා මේකේ විසඳුම තියෙන්නේ තමන් ළඟමයි. ඒකයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ අත්තාහි අත්තනෝ නාතෝ. ඔබය ඔබට සිටිනා ඔබේ රැකවරණය. ඔබට පරිබාහිර රැකවරණයක් නැහැ. ඔබමයි ඔබව රැකගත යුත්තේ. අත්තාහි අත්තනෝ ගති. ඔබේ ගමන තීරණය කරන්නේ ඔබ විසින්මයි. අපි මීට කලින් ධම්සභා මණ්ඩපයේදී ඔබට කියලා දුන්නා තව කෙනෙක් බාහිරින් චෝදනා කළා කියලා තමන් වැරදිකාරයෙක් වෙන්නේ. තව කෙනෙකුගේ බාහිර ප්‍රශංසාවකින් තමන් පිරිසිදු වෙන්නේ නැහැ. තමන්ගේ ගමන නිර්මාණය කරගන්නේ තමමයි. ඒ නිසා තස්මා සංයමය අත්තානං තමන්ගේ පැත්තට හැරිලා තමාවම රැකගන්න තමාට වටින්නේ තමාමයි. වෙලෙන්දෙක් තමන්ගේ වටිනාම අශ්වයාව රැක ගන්නවා වගේ වටිනාකම හඳුනගෙන තමන්වම රැක ගන්න කිව්වා. තමන්වම රැකගෙන තමන්ටම චෝදනා කර කර තමන්ගේ අඩුපාඩු හදාගන්න ඔබ උත්සාහවත් වුණොත් එහෙම මේ ලෝකේ ඉන්න මිනිස්සු දිහා ආදරෙන් බල ඔබට පුළුවන් ඔබේ ජීවිතය හදාගන්න. එහෙමයි ස්වාමීනි. මේ ජීවත් වෙන්න ලැබිච්ච කෙටි කාලවකවානුව. දැන් මහත්තයා අපි මනුස්ස ලෝකෙට එනකොට අපිට ආයු අපේක්ෂාව තියෙන්නේ අවුරුදු 80ක් විතරනේ. ආයු අපේක්ෂාව අපි අපේක්ෂා කරනවා අපි එච්චර ඉඳී කියලා. එහෙමයි. අපිට ඊට වඩා අපේක්ෂා කරන්නවත් බෑ. අපිට තියෙන චුට්ටයි. එහෙමයි ස්වාමී. නමුත් අපි ගත්තොත් කාශ්‍යප බුද්ධ කාලේ අපි මනුස්ස ලෝකෙට ආවනම් අපිට ආයු අපේක්ෂාවක් තියෙනවා අවුරුදු 20000ක් මං ඉඳී කියලා. ඊට කලින් බුදුරජාණන් වහන්සේ කෝණාගමන භාග්‍යවතුන් වහන්සේ කාලේ මේ මනුස්ස ලෝකෙට අපි ආවනම් අපිට ආයු අපේක්ෂාවක් තියෙනවා මං 30000ක් ඉඳී කියලා. අද කාලේ අපිට තියෙන්නේ කොච්චර චුට්ටක්ද? ඒ චූටි ආයුෂ කාලය ඇතුලේ අපිට පුළුවන් නම් මේ මනුස්ස වර්ගයාට ආදරය කරන්න. මේ මනුස්ස වර්ගයාගේ මේ මිනිස්සුත් එක්ක කටයුතු කරද්දී ඇතිවෙන යම්
ප්‍රශ්න කරදර ඊළඟට යම් හිත් අමනාපකම් මේවා ඉස්සරහා බාහිරයට චෝදනා නොකර තමන්ගේ අඩුපාඩුවක් විදිහට දැකලා තමන්වම හදාගන්න. එහෙමයි ස්වාමීනි. මේ මනුස්ස වර්ගයත් එක්ක සංසාරික ගමනට කෝන්තර හදාගන්නේ නැතුව ඉන්න. අපි අපේ ජීවිතේ ලොකු දෙයක් කරගත්ත අය. එහෙමයි. අඩු ගානේ මේ මනුස්ස ජීවිතේ සැපයෙන් සැනසෙල්ලෙන් ගත කරන්න පුළුවන්. ඒ නිසා බාහිරින් අපි අපේක්ෂා කරන්න හොඳ නෑ මහත්තයා කවදාවත් අපිට සතුටින් ඉන්න උපකාරයක්. බාහිරින් අපි අපේක්ෂා කරන්න හොඳ නෑ බාහිර පුද්ගලයෙකින් බාහිර දෙයකින් අපි අපේක්ෂා කරන්න හොඳ නෑ මට සතුටින් ඉන්න දෙයක් ලැබේවා කියලා. අපි අපේ සතුට හොයාගන්න ඕනේ. ඉතින් අපිට ඒකට වාසනාව ලැබිලා තියෙනවා බුදු කෙනෙකුගේ සද්ධර්මය ජීවිතේ පරිපූර්ණ වශයෙන්ම සැපවත් කරගන්න ජීවිතේ පරිපූර්ණ වශයෙන්ම සුවපත් කරගන්න හේතු වෙන ධර්මය අපිට මුණ ගැහිලා තියෙනවා. ඒ නිසා අපිට මේක හදාගන්න පුළුවන්. හැබැයි අපි අපේ පැත්තට නැඹුරු වුණොත් අපි අපේම අඩුපාඩුව හොයාගත්තොත් අපි අපිවම හදාගත යුතුයි කියලා හිතුවොත් ආන්න එතන අපිට රැකවරණයක් තියෙනවා. ඊළඟ කාරණේ දැන් එතකොට ඔබ එතෙන්ට නැඹුරු වෙන්න ඕන ඔබේ ජීවිතේ ගොඩාක් ප්‍රශ්න විසඳේවි තමන්ට චෝදනා කරන්න පටන් ගත්තොත්. ඊළඟ එක තමයි මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන කෙටි කාලෙ පින්වතුනි අපිත් එක්ක එකට ජීවත් වෙන මිනිස්සුන්ට තමන්ට පුළුවන් ක්‍රමයකින් සතුටක් සැනසුමක් සොම්නසක් සුව පහසුවක් ඒ අයට ඇති කරලා දෙන්න උත්සාහවත් වෙන්න. හිනහවකින් හරි කමක් නැහැ. හිනහවකින් හරි තව මිනිස්සෙකුට සතුටක් ගේන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. හිනහවකින් හරි මිනිස්සෙකුට සතුටක් ගේන්න පුළුවන් නම් ඔබේ මනුස්ස ජීවිතය ගැන ඔබට ගොඩාක් සතුට වෙන්න පුළුවන්. ඇත්ත මේක තමයි මේ මනුස්ස ජීවිතේ අපිට කරන්න පුළුවන් අපිට ආපහු හැරි බලද්දී අපේ හදවතට ප්‍රීතියක් උපදින වටිනාම දේ. මේ මනුස්ස වර්ගයාට අපිත් එකට ජීවත් වෙන අයට අපේ සුළු ක්‍රියාවකින් හෝ සතුටක් සැනසුමක් උපදින එක. අපිට එහෙම කතාවක් හමු වෙනවා. අපිට මේ වීඩියෝ පටයක් නරඹන්න ලැබුණා. එහෙමයි ස්වාමී. තව කෙනෙකුගේ සතුට සොම්නස වෙනුවෙන් සුළු ක්‍රියාවක් කරපු අවස්ථාවක්. ඒ ක්‍රියාව පුංචි වගේ තමයි. නමුත් එහි වටිනාකම නම් සුළු නෑ. එහෙමයි. එහි වටිනාකම මහා වටිනා එකක්. ඒ කියන්නේ මහත්තයා මේක හරිම පුදුම සිදුවීමක්. පින්වතුනි ඒ දරුවා මානසික ආබාධ තත්වයකින් පෙළෙන දරුවෙක්. ඒ දරුවාගේ ස්වභාවය මානසික ආබාධිත ස්වභාවයක්. ඉතින් ඒ දරුවට ගොඩාක් දේවල් තේරෙන්නේ. ඒ දරුවා ආසා කරලා තිනවා මේ කෝච්චි පාර අයිනේ ඉඳලා කෝච්චිය යන විදිහ බලන්න. සාමාන්‍යයෙන් මානසික ආබාධ තත්වයක් නැතුව වුණත් ගොඩාක් අය කැමතිනේ කෝච්චියක් යනකොට ඒක දිහා බලන්නනේ. එහෙමයි. ඉතින් මේ දරුවා ඒකට ආසා කළා. ඒ ආසාව ඉෂ්ට කරන්න දෙමව්පියෝ ඒ දරුවාව එකතු කරගෙන ගියා කෝච්චි පාර ළඟට. ඒ කෝච්චි පාර ළඟට එක ගියාම පස්සේ ඈතින් කෝච්චිය එද්දී මෙයාට හරි සන්තෝෂේ. ඒ කෝච්චිය ටිකෙන් ටික ලඟ වෙනකොට මෙයාට හරි සතුටුයි දැන් මේ කෝච්චිය මෙයාට බලන්න පුළුවන් කියලා. එතකොට ඒ කෝච්චියේ හිටපු රත රියදුරා ඔහු තමන්ට පුළුවන් දේ කළා අර දරුවාගේ සතුට වෙනුවෙන්. අපිට වීඩියෝ පටේ නරඹද්දී ඒක හොඳට තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ පටයෙන් අපි ඔබට දෙන්න උත්සාහ කරන ආදර්ශය. දුම්රිය මාර්ගයක් අසල පුංචි දරුවෙක් මොකක්දෝ සතුටකින් ඉපිලෙනවා. තාලෙට අත් ඔසවමින් අලුත්ම තාලේ නැටුමක් එක්ක. ඒත් එක්කම ඈතින් දුම්රියක් එන සංඥාවකුත් පේනවා. ඔව් ලොකු පොඩි කවුරු වුණත් රේල් පිළිමත දිවයන කෝච්චියක් දිහා බලන්න ඉන්නේ බොහොම ආසාාවකින්. ඒ ආසාාව ඒ සතුටෙන්ම තමයි මේ පුංචි දරුවත් ඒ කෝච්චිය එනකම් නොයිවසිල්ලෙන් ඉන්නේ. ඒත් ඔහුට දැනෙන්නේ අපට දැනෙන දේ නොවිය හැකි. මොකද මේ පුංචි දරුවා ආබාධිත දරුවෙක්. සමහරවිට ඔහු මේ ලබන්න යන්නේ ඔහුගේ ජීවිතය ලබන ලොකුම සතුට වෙන්න පුළුවන්. දන්නවද? විශේෂම දේ තමයි මේ පුංචි දරුවාගේ අහිංසක සතුට මේ එන දුම්රියේ රියදුරු මහතා ඈත සිටන්ම හඳුනා ගැනීම. හොඳින් අහන්න. ඈතින් එන දුම්රියේ නලාව නාද වෙන්නේ මේ පුංචි දරුවාගේ දෑත් සෙලවෙන රටාවට.
ඒත් එක්කම ඒ හඬ අහන්න පුංචි දරුවාගේ සතුට කොයි තරම්ද කියලා හොඳින් බලන්න. ඔව්, ඇත්තෙන්ම සංවේදී. මේ පුංචි දරුවාගේ සතුට දුම්රිය රීදුරුට කොයි තරම් දැනුනද කිව්වොත්. දුම්රිය මදකට නවතා එලියට ඇවිත් ඔහු මේ පුංචි දරුවාට ආචාර කරනවා. බලන්න දරුවාගේ ප්‍රතිචාරය. නොකඩවා දරුවාගේ දෑත් රටාවට හඬ නංවමින් දුම්රිය නික්ම ගියා. ඒ මේ රූපරාමු දකින ඔබට මට සතුට ගැන අනර්ග පාඩමක් කියා දෙමින්. ඇත්තෙන්ම මෙවන් දරුවකුගේ සතුට හඳුනාගෙන දරුවා තේරුම් ගනිමින් ඔහුට ඒ සතුට ලබා දෙන්න දුම්රිය මග අසලට ඔහුව කැටුවා ඔහුගේ දෙමව්පියන් විශිෂ්ටයි. අහිංසක දරුවෙකුගේ සතුට දැක ඈත සිටම දුම්රියෙන් ඒ සතුට මැවූ දුම්රිය රියදුරුද විශිෂ්ටයි. ඒ වගේම සැබෑ සතුට යනු කුමක්ද යන්න ගැන ලෝකයට කියා දෙන්න දෑත් සෙලවූ මේ දරු පැටියාද විශිෂ්ටයි. මතක තබාගන්න. ඔබටත් තවත් කෙනෙකුගේ සතුට වෙනුවෙන් පුංචි හෝ කැපකිරීමක් කරන්න පුළුවන්නම් ඇත්තෙන්ම ඔබත් විශිෂ්ටයි. මේ කතාව ඒ සඳහා ඔබතුටු හොඳම උත්තේජනය කරගන්න. දරුවා වෙනුවෙන් කෝච්චියේ රියදුරු කළේ පුංචි දෙයක් වුණත් ඒකෙන් මේ පුංචි දරුවා ලැබුවේ අප්‍රමාණ සතුටක්. සමහර විට මේ සිදුවීම මේ දුම්රියේ රියදුරුද තමන්ගේ ජීවිතයේ ලබපු ලොකුම සතුට වෙන්න පුළුවන්. ඉතින් ඒ සතුට ඔබටත් විඳින්න පුළුවන් තව කෙනෙකුගේ සිනහාවක් වෙනුවෙන් කරන පුංචි කැපකිරීමකින්. ඉතින් විගතුනේ අපි මේ වීඩියෝ පටයුණුත් අපේ ජීවිතයට අරගත යුතු ආදර්ශය තමයි මහත්තයා අපි සිහිපත් කරපු විදිහට. තමන් මේ ලෝකයේ ජීවත් වෙනකොට මේ ජීවත් වෙන කෙටි කාලය ඇතුලේ සුළු දෙයකින් හරි අනිත් අයට සැපයක් සතුටක් සොම්නසක් උපද්දන්න තමන්ගේ ජීවිතයේ සුළු කැපකිරීමක් කරන්න. එහෙමයි ස්වාමී. නමුත් ලෝකයේ සම්බන්ධයෙන් කවදාවත් මේ ජීවත් වෙන එකිනෙකා ගැන ඝට්ටනයක් හටගන්න ඉඩ දෙන්න එපා. ඒ හැම අවස්ථාවකම තමන් වැරදිකාරයෙක් බවට දකින්න. තමන් තමන්ටම චෝදනා කරගෙන ඒ තමන්ගේ අඩුපාඩුව හදාගන්න උත්සාහවත් වෙන්න. හැබැයි ලෝකයට සතුට සැනසුම දන් දෙන්න ඔබ උත්සාහවත් වෙන්න. ඒක තමයි අද දම්සභා මණ්ඩපයේ ඔබට කරන අනුශාසනාව. අවසරයි ස්වාමීනි. ස්වාමීනි බොහෝ වූ ප්‍රසාදයන් පිණිස ප්‍රසාද සිත් පිණිස දහම් අවවාද අපට ලැබුණ අපට විරාමයක් පිණිස කාලය දීලා තියෙන අවසරයක් ලබා ගන්න ඕනේ. අවසරයි ස්වාමීනි. ඉතින් අපි විරාමයට සූදානම් වනවා දහම් අර්ථයෙන් තමන්ගේ ජීවිතයත් සුවපත් කරගෙන සතුටත් ලෝකයට බෙදා හදා දෙන පරිත්‍යාගයට සූදානම් මිනිසුන් ජීවත් වන දේශය මොනතරම් සුන්දර දේශයක් වෙනවද? ඉතින් මේ පිළිබඳව අපේක්ෂාව දැල්ලුවා ගරුතර මහා සංඝරත්නය අපි හැමදෙනාගේම හිතවල අපි ඔබට පිණිස ආරාධනා කරනවා. ඉතින් විරාමෙන් පස්සේදී ඔබේ දහම් ගැටළු ලබා ගන්න සූදානම් වෙනදා වගේම 0112 ඔස්සේ ඒ සඳහා සූදානම් වෙමින් රැඳෙන්න කියලා ආරාධනා කරමින් අපි විරාමය ලබා ගන්නවා. විරාමෙන් පස්සේදී අපි නැවතත් දම්සභා මණ්ඩපය සමග ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලක්කිරු ගුවන්විදුලිය ඔස්සේ ශ්‍රද්ධා ලක්කිරු අන්තර්ජාල සජීව අවකාශය ඔස්සේ පින්වන්ත හැම දෙනාම තුනුරුවන පාමුලේ ක්‍රාන්ති කරගන්නවා. දැන් ඔබේ දහම් ගැටලු පිණිස පිළිතුරු ලබා දීමේ අවස්ථාව උදා කරගන්න අපි සූදානම් වන්නේ 0112 548 400 ඔස්සේ ඔබේ දහම් ගැටලුව යොමු කරන්න පුළුවන්. දුරකථනයේ රැඳෙනවා මුල් අවස්ථාවට පින්වත් ඔබට අපි අවස්ථාව ලබා දෙනවා. තෙරුවන් සරණයි නමෝ බුද්ධාය. ඉන්න ගෙදර ඉන්නේ හොර තක්කඩිත් එක්ක ඉන්න කෙනෙකුට කොහොමද ධර්මය අනුව ජීවත් වෙන්නේ? අන්න ඒකයි මට දැනගන්න ගන්න ඕනේ ගැටලුව. ඒ අයත් එක්ක මම හරියට මේ භාවනා කරනවා මම රැයට බුද්ධානුස්මතිය. ඉතින් ඒ විදිහට තමයි මම හිත හදාගෙන ඉන්නේ. මට හොර තක්කඩිත් එක්ක එකට ජීවත් වෙන්නේ කොහොමද මට අන්න ඒක කියලා දෙන්නයි ඕනේ. මට කියා ගන්න අමාරුයි මේක. හොඳයි. තෙරුවන් සරණයි. ස්වාමීනි විශාල පීඩාවක් සහිත වුණාද කියලා මේ හිතෙනවා.
කොහොමදත් අපිත් එක්ක එකට ජීවත් වෙන අයත් එක්ක ජීවත් වෙනකොට මේ ලොකු පීඩාවක් එනවනම් කොහොමද මුහුණ දෙන්නේ කියන වගේ ප්‍රශ්නයක් අවසරයි ස්වාමී. ඇත්තම මහත්තයා මම ඒකයි කිව්වේ අද ආරම්භක අනුශාසනාවේදීම එහෙමයි. මේ අනුශාසනාවේ කියලා දීපු ක්‍රමේ හරියට ජීවිතයට අපි ගලපා ගත්තොත් ඒ ක්‍රමේ ජීවිතයට ගලපා ගැනීමත් එක්ක අපේ තියෙන ප්‍රශ්න ගොඩාක් විසඳලා යනවා කියලා. ඉතින් මේ වගේ ප්‍රශ්න ඉස්සරහත් අපි අපේ ජීවිතේ මේ කල්පනාවට එන්න පුළුවන් නම් අර ගානේ අපිට මේ හිතන්න පුළුවන් නම් මේ සංසාර ගමනේ යන්න වෙච්ච නිසා එහෙමයි ස්වාමීනි. මේ දුක් ගැහැට මට තියෙන්නේ කියලා අපිට විශාල සැනසුමක් එතන ලබන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. ඒ සැනසෙල්ල ඒ උපදවා ගන්න සුවපහසු අපිට උපකාරයි. සත්පුරුෂයන් වහන්සේලාගේ බණපද අහහා ජීවිතේ යම් දියුණුවක් සලසා ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේ මේ ගැන හරි ලස්සනට වදාලා. දැන් අපි හිතනවානේ අපිට අපි වටේ තියෙන පරිසරය ඔක්කොම අපිට ඕන විදිහට සුන්දර අය ඇසුරු කරමින් මෙහෙම ඉන්න ලැබෙන්න ඕන කියලා අපි හිතනවානේ. එහෙමයි ස්වාමීනි. ඇතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙන්න මෙහෙම අය සමාජයේ දකින්න ලැබෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි ඇතැම් පුද්ගලයෝ දකින්නට ලැබේ. ඒ පුද්ගලයා හරියට අසුරයෝ මැද සිටිනා දෙවියෙක් වැනිය. ඒ පුද්ගලයා ගැන උපමාවක් කියන්න පුළුවන් කියනවා අසුරයෝ මැද දෙවියෙක් ඉන්නවා. එතකොට මහත්තයා අසුරයෝ මැද දෙවියෙක් කියලා කිව්වේ කිසි සීලයක් ගුණයක් ධර්මයේ කෙරෙහි ප්‍රසාදයක් මේ මොකුත් නැති පුද්ගලයෝ මැද තෙරුවන් සරණ ගියපු ධර්මයේ හැසිරෙන සිල් ගුණ ධම් ආරක්ෂා කරන කෙනෙක් ඉන්නවා. එහෙමයි ස්වාමීනි. එයා එතන හිටියා කියලා අර ඔකෝමලා එයාට අනුරූපව හැදෙන්නේ මහත්තයා. ඒක ලෝකෙ සිද්ධ වෙන එකක් නෙමෙයි. එයා මේ අසුරයෝ ගොන්නක් මැද දෙවියෙක් ඉන්නවා වගේ ජීවිතයක් එයාට උරුම වෙන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඇතැම් පෞල් ජීවිත දකින්න ලැබෙනවා කියනවා. ඇතැම් පෞල් ජීවිත ඒ ගැන උපමාවක් කියන්න පුළුවන් කියනවා. දෙවියෙක් යක්ෂණියක් එක්ක ඉන්නවා. එතකොට ස්වාමි පුරුෂයා හොඳ සිල් ගුණවත් යහපත් කෙනෙක්. හැබැයි බිරිඳ ඒකට පෑහෙන්නේ නැහැ. හරියට දෙවියෙකුයි යක්ෂණියෙකුයි වගේ. එක්කෝ දකින්න ලැබෙනවා කියනවා දෙව් දුව යකෙක් එක්ක ඉන්නවා වගේ. දෙන්න පෑහෙන්නේ නමුත් එකට වාසය කරනවානේ. එහෙමයි. එතකොට මේකෙදි ගන්න හොඳ අර්ථයක් තියෙනවා. අසුරයෝ ගොන්නක් මැද වාසය කළත් දෙවියා දිව්‍යත්වයේ රැක ගන්න ඕන. දෙවියාට අසුරයෝ ගොඩාක් මැද ඉන්න වෙන්න පුළුවන්. හැබැයි දෙවියා දිව්‍යත්වයේ රැක ගන්න ඕන. අසුරයෝ ගොන්නක් මැද හිටියා කියලා මහත්තයා දෙවියෙක් අසුරයෙක් බවට පත් වෙන්නේ නැහැ. අසුරයන්ගේ ක්‍රියාවලට දෙවියා හුරු වුණොත් දෙවියාත් අසුර ගණයට වැටෙනවා. ස්වාමීනි පෙරලා චෝදනා කරන්න දඬුවම් කරන්න හුරු වුණොත් අසුරෙක් වෙනවද? ඇත්තටම අකුසලයට අපේ හිත බර වුණොත් අපි වටේ අකුසල අවස්සන පිරිස ඕන තරම් ඉන්න පුළුවන්. හැබැයි අපි අකුසලයට හිත බර කරගත්තොත් අකුසලයට අපේ හිත බර වීමත් එක්ක අපි ඒ ගොඩටම වැටුණා. ඒ නිසා තමන්ව රැකගෙන ඉන්න ඕන. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අත්තනා අකතං පාපං අත්තනාව මේ අත්තනා අකතං පාපං අත්තනාව විසුජ්ජති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ තමන් පව් කළොත් තමන් පව් කිරීම නිසා කෙලෙසෙන්නේ තමාය. තමන් පව් නොකර හිටියොත් පිරිසිදු වන්නේද තමාය. සුද්ධි අසුද්ධි පච්චත්තං. පිරිසිදු වීමත් අපිරිසිදු වීමත් තමාට අයිති දෙයකි. නාඤ්ඤ මඤ්ඤං විසෝදේ. තව කෙනෙකුට තව කෙනෙකුව සුද්ධ කළ නොහැකිය. එහෙමයි සර්. බලන්න මහත්තයා ඒකේ අර්ථය. එහෙමයි සර්. එතකොට අපිට ජීවත් වෙන සමාජයේ ජීවත් වෙන පෞල් සංස්ථාවේ ජීවත් වෙන පසුබිමේ සිල් ගුණ පුරන යහපත් පැවතුම් ඇති එහෙම අයවම මේ මනුස්ස ලෝකයේදී නම් හම්බ වෙන්නේ නැහැ. මේ මනුස්ස ලෝකයේදී නම් ඒක පතන්න හොඳ නැහැ. මොකද මේ මනුස්ස ලෝකයේ පින්පව් දෙකම කරගත්ත අය මේ මනුස්ස ලෝකයට ඇවිදින්න මේකේ නොයෙක් එක එක අසත්පුරුෂයෝ ඉන්නවා. ඇතැම්ම අසත්පුරුෂයන්ට අහු වෙලා, ඇතැම්ම අසත්පුරුෂ මතවාද වලට අහු වෙලා, මිත්‍යා දෘෂ්ටි වලට අහු වෙලා මේ ගොන්නක් මැද්දේ තමයි අපිට ඉන්න වෙලා තියෙන්නේ. මේ ගොන්න මැද්දේ වාසය කරද්දී අපිට සත්පුරුෂ දහමක් අහන්න ලැබුණා කියලා කියන්නේ ඒක අපේ මොකද්ද මහා වාසනාවක්. ඒ වාසනාව මුල් කරගෙන අපි උත්සාහවත් වෙන්න ඕන මහත්තයා
අපේ ජීවිතේ පරිවර්තනය කරගන්න. අපේ ජීවිතේ අපේ කායික ක්‍රියාව, අපේ වචන, අපේ සිතුවිලි. එහෙමයි. ඒක තමයි අපිට හදාගත හැකි දේ. අපිට උදව් කරන්න පුළුවන් තමන්ගේ වචනේ විශ්වාස කරන තමන්ට සමීප විශ්වාස කටයුතු කෙනෙකුට. ඒ කෙනා වඳුනගත්තොත් ඒ කෙනාට උදව් කිරීම වෙනම එකක්. එහෙමයි. ඒ ඇරෙන්න මේ සමාජය තුළ ඒ අසත්පුරුෂයන්ගෙන් ගුටි කකා තමයි අපිට ජීවිතේ ගත කරන්න තියෙන්නේ. හැබැයි හොඳට මතක තියාගන්න ඕන. බාහිර අපි ඒ පිරිවරක් එක්ක අපි හිටියා කියලා. ඒකෙන් අපි කිලිටි වෙන්නේ නැහැ. අපි කිලිටි වෙන්නේ අපේම කායික ක්‍රියාවෙන්. අපේම වාචසික ක්‍රියාවෙන්. අපේම මානසික ක්‍රියාවෙන්. කේන්ති ගස්සන පිරිසක් මැද්දේ අපි කේන්ති නොගෙන ඉන්නවා නම් අපි කිලිටි වෙන්නේ නැහැ. එහෙමයි. හැබැයි කේන්ති ගන්න පිරිසක් මැද්දේ අපිත් කේන්ති ගන්නවා නම් ඔක්කොමලා එකයි. එහෙමයි ස්වාමීනි. ඊළඟට අපි හිතමු ප්‍රාණඝාත කරන පිරිසක් මැද්දේ කෙනෙක් ප්‍රාණඝාතය නොකර ඉන්නවා. එයා කිලිටි වෙන්නේ නැහැ. ප්‍රාණඝාත මේ හැමෝම ප්‍රාණඝාතය කරනවානේ මං විතරක් නොකර කොහොමද? මාත් මේකට හැඩ ගැහෙන්න එපයි කියලා. ඕන්නේ යම් දවසක ප්‍රාණඝාතය කරන්න පටන් ගත්තාද එයත් අරගොඩීම තමයි. එහෙමයි. මත්පැන් නොබොන මේ මත්පැන් බොන පිරිසක් මැද්දේ කෙනෙකුට මත්පැන් නොබී වාසය කරන්න පුළුවන්. එයා ගොඩාක් බේබද්දෝ මැද හිටියන් මහත්තයා එයා බොන්නේ නැත්තම් එයාගේ ජීවිතේ කෙලෙසෙන්නේ නැහැ. එහෙමයි. හැබැයි යම් මොහොතක එයා මත්පැන් මද්‍රව්‍ය පාවිච්චි කළාද එයත් අරගොඩීමයි. ඒකයි මං කිව්වේ අසුරයෝ ගොන්නක් මැද හිටියත් කමක් නැහැ. තමන්ගේ දිව්‍යත්වය රැකගන්න. මොකද අපි ඒ විදිහට මේ මනුස්ස ජීවිතේ කෙටි කාලේ මහත්තයා අපිව ආරක්ෂා කරගෙන වාසය කළොත් කොහොමද අපිව රැකගත යුත්තේ පින්වතුනි? වෙලෙන්දෙකුට ඉන්න සුන්දර අශ්වයා. වෙලෙන්දෙකුගේ වටිනාම වස්තුව වෙලෙන්දා රැක ගන්නවා වගේ තමන් තමාව රැක ගන්න ඕන. එහෙම ආරක්ෂා කරගත්තොත් මේ මනුස්ස ජීවිතය ඇතුලේ අපිට මේ බොහෝ පින් පුරා ගන්න ලැබෙයි. සිත, කය, වචනේ තුනින්ම බොහෝ පින් පුරා ගන්න ලැබෙයි. ඒ පින් පුරා ගත්ත කෙනා ඒ පින විසින් මීට වඩා ඉහළ තැනකට අරන් යයි. ආන්නේ ඉහළ තැන් වලට යනකොට ඉහළ තැන් වල අපි ගත්තොත් එහෙම ඉහළ දිව්‍ය ලෝක ගත්තොත් මහන්තේ ඉහළ දිව්‍ය ලෝකවල මාර්ගඵලලාභී දෙවිවරු ඉන්නේ. එහෙමයි ස්වාමීනි. දැන් අපි ගත්තොත් අකනිටා බ්‍රහ්ම ලෝකෙට යන්නේ අනාගාමී ශ්‍රාවකයෝ. ඒ අනාගාමී ශ්‍රාවකයෝ කියලා කියන්නේ ඉතින් තෙරුවන් සරණක පිහිටා ජීවිතේ දියුණු කරගත් අයනේ. එහෙමයි. එහෙනම් සුද්ධාවාසේ අකනිටා බ්‍රහ්ම ලෝකවල අපිට හොඳට තේරෙනවා එහි වෙන පටලැවිලි නැහැ. එහි තියෙන්නේ තෙරුවන් සරණ විතරයි. ආන්න හැමෝම තෙරුවන් ගැනම කතා කරන හැමෝම තෙරුවන් සරණම පිහිට කරගෙන ඉන්න පිරිසක් මැද්දට මම යන්න ඕනේ කියලා හිතනවා නම් මොකද කරන්න තියෙන්නේ? මේ ජීවිතේ වීරියෙන් ධර්මයේ හැසිරෙන එක. මේ ජීවිතේ වීරියෙන් ධර්මයේ හැසිරලා හොඳ කුසල් බලයක් තිබුණොත් එයා යනවා ඉහළ තැනකට. එහෙමයි. එතනදී ඔය අපේක්ෂා කරන දේ ලබන්න පුළුවන් වෙයි. යහපත් වූ පිරිසක්, ධර්මයේම කතා කරන පිරිසක්, සත්පුරුෂ පිරිසක්, උතුම් පිරිසක් ඇසුරු කරන්න ලැබෙයි. එහෙමයි. හැබැයි එතෙන්ට යන්න මේ අසුරයෝ ගොන්නේ මැද ඉඳලා වුණත් තමන්ගේ දිව්‍යත්වය රැකගෙන වාසය කරන්න ඕන. අවසරයි ස්වාමීන්. ශ්‍රද්ධා දම්සභා මණ්ඩපයේ සමග ඔබ රැඳෙන්න 0112 548යි 400 ඔබේ දහම් ගැටළු යොමු කරන්න අවස්ථාව තිබෙනවා. අපි යන්නේ බිබිලට පින්වත් ඔබට අවස්ථාව ආර්යදාස මහත්මයා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය. බුද්ධාය මේ බිබිලේ ආර්යදාස පත්‍ර විචාරකලක මේ කතා කරන්නේ මේ අපේ ස්වාමීන් වහන්සේ මේ මට දැනගන්න පුළුවන්ද මේ බුදුරජාණන් වහන්සේ අපි හඳුන්වනවා තිලෝ ගුරු කියලා. මේ තිලෝ ගුරු කියලා කියන්නේ තුන් ලෝකෙටම ගුරු කෙනෙක් වශයෙන් තමයි අපි සැලකන්නේ. ඉතින් මගේ ප්‍රශ්නේ මේකයි ස්වාමීන් වහන්සේ මේ තුන් ලෝකයක් මේ තිලෝ ගුරු කියවම තුන් ලෝකයකටම ගුරුවරයෙක්. මේ තුන් ලෝකයක් කියන්නේ කුමක්ද කියන එක දැනගන්න කැමතියි. ඒකේ යථා ස්වභාවය ගැන අපේ ස්වාමීන් වහන්සේගෙන් පැහැදිලි කිරීමක් මම බලාපොරොත්තු වෙනවා. තෙරුවන් සරණයි නමෝ බුද්ධාය. සරණයි නමෝ බුද්ධාය. අවසරයි ස්වාමී. තිලෝ ගුරු කියලා අපගේ මහා කාරුණික ශාස්ත්‍රුන් වහන්සේට හඳුන්වන්නේ තුන් ලොවටම ගුරු දෙවිඳුන් වන නිසා. ඒ තුන් ලෝකේ කියලා අපි කතා කරන්නේ මනුස්ස ලෝකය, දිව්‍ය ලෝකය සහ බ්‍රහ්ම ලෝකය. ඒ ලෝක තුනටම ඒ ලෝක තුනේම ජීවත් වෙන ප්‍රජාවට යහපත පිණිස මඟ පෙන්වන. මොකද ඒ ලෝකවල තමයි මහත්තයා ධර්ම මාර්ගය දියුණු කළ හැක්කේ. එහෙමයි ස්වාමීනි.
ඒතකොට ධර්ම මාර්ගයේ දියුණු කළ හැකි ඒ ලෝකවල වාසය කරන අයට එකම ගුරුවරයා අපගේ ශාස්ත්‍රඥ වහන්සේ. ඒ නිසා තමයි අපි තිලෝ ගුරු කියලා කියන්නේ. දැන් ලෝක විදූ කියන අර්ථය තෝරනකොට ධර්මයේ තුල තෝරනවා භාග්‍යතුන් වහන්සේ සත්ත්ව ලෝකය, අවකාශ ලෝකය සහ සංස්කාර ලෝකය කියන මේ සමස්ත ලෝකේම අවබෝධ කළා. ඒ ලෝකෙම අවබෝධ කරපු නිසා බුදුරජාණන් වහන්සේට ලෝක විදූ කියනවා කියන කාරණේ. එතකොට ශාස්ත්‍රඥ වහන්සේ ලෝකෙම අවබෝධ කරගෙන ඒ අවබෝධය තුල පිහිටා දෙවියන්ටත් මිනිසුන්ටත් බ්‍රහ්මයන්ටත් මේ සසර කතරින් මේ ජීවිතේම ඈතර වීම පිණිස පවතින සද්ධර්මයේ දේශනා කළා. ඒතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඉන්නේ මහත්තයා මේ මනුස්ස ලෝකෙ විතරක් නෙමෙයි. බුදුරජුන්ගේ ශ්‍රාවකයෝ දෙව්ලොව ඉන්නවා, හරියට ඉන්නවා. එහෙමයි ස්වාමීනි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස බ්‍රහ්ම ලෝකේ ඉන්නවා. ඒ ප්‍රජාව බුදුරජාණන් වහන්සේට නිරන්තරයෙන් සාදරයෙන් සිහි කර කර වන්දනා කරන නාමයක් තමයි අපි කියන්නේ. තිලෝ ගුරු කියලා. එහෙමයි. අපගේ ශාස්ත්‍රඥ වහන්සේ තුන් ලොවේහි ගුරු දෙවිදුන් වනසේක කියලා. දැන් ඒකට හේතුව මහත්තයා බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකේ සත්‍ය ස්වභාවය දෙවියෙකුටවත් මිනිසෙකුටවත් බ්‍රහ්මියෙකුටවත් අල්ලගන්න බැරුව තියෙන සත්‍ය ස්වභාවයේ ලෝකයට මහා පිම්බලයක් ඇතුව දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ. ශාස්ත්‍රඥ වහන්සේගේ මේ මහා පිම්බලය නිසා දෙවියන්ටත් මිනිසුන්ටත් බ්‍රහ්මයන්ටත් මේක කාවදිනවා. දැන් මේ සත්‍ය භාග්‍යතුන් වහන්සේ කතා කරන්නේ මහත්තයා මහා පිම්බලයකින්. එහෙමයි ස්වාමීනි. සංසාර ගමනක සත්‍යම කතා කරලා ඇත්තම කතා කරලා ඒ ඇත්ත කතා කිරීමෙන් උපන්න පිම්බලේ කුසල් බලේ. එහෙමයි. ඒ මහා ආනුභාවයේ ශාස්ත්‍රඥ වහන්සේ තුල තිබුණනේ. බුදුරජාණන් වහන්සේ සත්‍යම කතා කළා කියන සාක්ෂිය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහේ පවා පිහිටනවා. ඒ සත්‍යම කතා කළා කියන සාක්ෂිය දෙතිස් මහා පුරුෂ ලක්ෂණවල විශේෂ පුරුෂ ලක්ෂණයක පිහිටනවා. එහෙමයි ස්වාමීනි. ඒ තමයි ඌර්ණ රෝම ධාතුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ දේදුණු යුගලක් බඳු ඒ ඇහිබැම දෙක අතරේ සුදෝවන්න වැඩ ඉන්නවා ඌර්ණ රෝම ධාතුන් වහන්සේ. ඒ ඌර්ණ රෝම ධාතුන් වහන්සේ කියන මහා පුරුෂ ලක්ෂණය ලැබෙන්නේ දීර්ඝ සංසාර ගමනක සත්‍යම කතා කළ නිසා. එතකොට අංග ලක්ෂණ ශාස්ත්‍රයේ අනුව බලනකොට දුරදීම දකින්න පුළුවන් මේ උත්තමයා සංසාර ගමනේ සත්‍යම කතා කරපු කෙනෙක්. සත්‍යම කතා කළා කියන සාක්ෂිය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයේම පිහිටියා. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ ශාස්ත්‍රඥ වහන්සේ මේ ලෝකෙට වචනයක් කතා කරනකොට ඒ වචනේ පින්වන්තයන් අතරේ කරකැවි යන එක නවත්තන්න බෑ. බුදුරජාණන් වහන්සේ වචනේ කතා කරනකොට ඒ ධර්ම ප්‍රවර්තනය, ඒ ධර්මයේ කැරකී යාම තව කෙනෙකුට නවත්තන්න පුළුවන් කමක් නැහැ. ඒකනේ භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කිරීම ගැන කියන්නේ අපපතිවත්තියන් කියලා. ආපහු කරකන්න විදිහක් නැහැ. එහෙමයි ස්වාමීනි. බුදුරජාණන් වහන්සේ වදාරන සත්‍ය මේ පින් තියෙන සත්‍යයේ කෙලෙස් කපාගෙන කරකැවි යනවා. ඒ හින්දා තමයි ඒකට කියන්නේ ධර්ම චක්‍රය. ධර්ම චක්‍රයෙන් කැපෙන්නේ මහත්ය කෙලෙස්. ධර්ම චක්‍රයෙන් කැපෙන්නේ දුක් පීඩා. ධර්ම චක්‍රයෙන් කැපෙන්නේ මේ විඳව යන සංසාරේ. ඒ ධර්ම චක්‍රයේ කරකැවිලා යන්නේ බුදුරජාණන් වහන්සේ සත්‍ය තුල පිහිටා මේක කතා කරපු නිසා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හරියට මේ වගේ. සීහෝ භික්කවේ මිග රාජා. මහණෙනි කැලේ රජු සිංහයා. සිංහයා සායන්න සමයන් ආසයා නික්කමති. හවස් කාලෙට ගුහාවෙන් එළියට එනවා. එළියට විත් මේ චතුද්දිසං අනුවිලෝකේති. හොඳට සිව් දිසාව බලනවා. සිව් දිසාව බලා කායේ කේසර සලනවා. ඊට පස්සේ තික්කත්තුන් සිංහනාදන් නදති. තුන් වතාවක් සිංහනාද කරනවා. සිංහ ගර්ජනාව. ඒ ගර්ජනාව කරනකොට මහත්තයා සිංහයෝ නොවන යන්තාක් සත්තු ඇද්ද ඔක්කොමලා සලිත වෙලා යනවා කියනවා. සිංහ ගර්ජනාවට. එහෙමයි ස්වාමීනි. පුංචි කුරුල්ලෝ වගේ සත්තු අහස ඇසුරු කරන් ඉන්න සත්තු පුළුවන් තරම් අහසේ උඩට යනවා. සිංහ ගර්ජනාවට තෙතියනවා. වතුර ඇසුරු කරගෙන ඉන්න සත්තු වතුරේ පුළුවන් තරම් ඇතුළට කිමිදෙනවා. ගොල්ල ඇසුරු කරගත්ත සත්තු පුළුවන් තරම් ගොල්ලස්සේ රිංගලා හැංගෙනවා. සත්තු ඔක්කොම ආරක්ෂාවක් පතාගෙන රැකවරණයක් පතාගෙන හැංගෙනවා.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි කොටින්ම හොඳට දමනය වෙස්ති හස්ති රාජයෝ ඉන්නවා බෙරහඬකටවත් කම්පා වෙන්නේ නැති. අවි ආයුධ හඬකටවත් කම්පා වෙන්නේ නැති හස්ති රාජයෝ ඉන්නවා රාජමාලිගාවල. හැබැයි සිංහ ගර්ජනාව ඇහුනොත් උනුත් බෙටි හලාගෙන දුවනවා කියනවා. ඒ තරම් බය වෙනවා. මහා හස්තියෝ පවා. හැබැයි එකම එක බය වෙන්නේ නැති සතෙක් ඉන්නවා මහත්තයා. ඒ තමයි සිංහයා. සිංහ ගර්ජනාවට සිංහෙක් කවදාවත් බය වෙන්නේ නැත. සිංහ කොලේ සිංහයෝ සිංහ ගර්ජනාව ඇහෙද්දී තව තවත් ශක්ති සම්පන්න වෙනවා. එහෙමයි. අපේ කෙනෙක්. අපිට රැකවරණයක් තියෙනවා. ඒ හැඟීම තමයි සිංහයන්ට හටගන්නේ. ඔය වගේ කියනවා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කිරීම. එහෙමයි. භාග්‍යතුන් වහන්සේ ලෝකයට පහළ වෙලා දේශනා කරනවා සබ්බේ සංඛාරා අනිච්චාති, මේ ලෝකේ හටගත්ත හැමදේම අනිත්‍යයි කියලා දේශනා කරනවා. ඒ අනිත්‍යයි කියලා දේශනා කරනකොට නුවණ තියෙන දෙවියන්, මිනිසුන්, බ්‍රහ්මයින් ඒ ගැන කල්පනා කරනවා. ඇත්ත. හැමදේම අනිත්‍යයි, වෙනස් වෙලා යනවා. ස්ථිර මොකුත් නැහැ. හරියට ඒ අය මහත්ය සිංහයෝ වගේ. එහෙමයි. හැබැයි නුවණ නැති දෙවියනුත්, මිනිසුනුත්, බ්‍රහ්මයනුත් සලිත වෙලා කම්පා වෙලා යනවා. බීතියටපත් වෙනවා. ඒ අයට මේක තේරෙන්නේ නැහැ. හරියට නිකන් සත්තු වගේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඊළඟට මේ තථාගත සිහරජාණන් වහන්සේ මේ ලෝකේ කරන ගර්ජනාව තමයි සබ්බේ සංඛාරා දුක්ඛාති, සියලු සංස්කාරයෝ දුකයි. ඊළඟට සබ්බේ ධම්මා අනාත්තාති, මේ හැම දෙයක්ම තමන්ගේ වසඟේ පැවැත්විය හැකි ස්වභාවයෙන් මේ තමන්ගේ මේ වසඟේ පවත්වන්න පුළුවන්කම ඇත්තේ නෑ, අනාත්මයි. එහෙමයි. ආන් එහෙම තමයි තථාගතයන් වහන්සේ ගර්ජනාව කරන්නේ. ඒ ගර්ජනාව තුන් ලොවේම සිටින, ඒ කියන්නේ දෙවියන්ටත්, මිනිසුන්ටත්, බ්‍රහ්මීන්ටත් කරන එක. ඒ නිසා තමයි ශාස්ත්‍රඥ වහන්සේට තිලෝ ගුරු කියලා කියන්නේ. ඉතින් මේ බඳු ආශ්චර්ය සම්පන්න සාත්‍රු සම්පත්තියක් ඔබටත් මටත් දායාද වුණා අපේ පින්වත් ස්වාමීන් වහන්සේ දහම් කරුණ පවසවදාලා අපට කරුණාවෙන්. ඔබේ දහම් ගැටලුවත් අපට යොමු කරන්න 0112 548 400 අපට ලැබෙනවා. ඉතින් අපි දැන් යන සූදානම් ගල්නෑවට පින්වත් ඔබට දුරකථන රැඳෙන ඔබට අවස්ථාව. නමෝ බුද්ධාය. ගරු ස්වාමීන් වහන්සේ මේ මට පොඩි කියන්නේ මගේ හිතේ පොඩි ගැටලුවක් තියෙනවා. මම කියන්නේ මම නිතරම උදේ හවස බුදුන් වඳිනවා. ඒ වගේම මට ආසාවක් තියෙනවා මේ ඒ කියන්නේ ගෙදර තියෙන බුදු මේ වේකට මේ මුතු ගොඩක් කියන්නේ ඉහලන්න. ඒ කියන්නේ ඒක හකුලා තියන්න නෙමෙයි නිතරම ඉහලලා තියන්න. ඒක ගොඩාක් ආසාවක් ඒක මට කරන්න. මේ කියන්නේ මේ මොන හරි ඒ කියන්නේ හොඳ නැද්ද? ඒක දිගටම ඉහළලා තිබීම ඒක තමයි දැනගන්න තියෙන ගැටලුව. නමෝ බුද්ධාය. හොඳයි, නමෝ බුද්ධාය. අවසරයි ස්වාමී. මුතු කුඩයක් ඉසලනවා කියලා කියන්නේ ශාස්ත්‍රුන් වහන්සේ වැඩ ඉන්න ඒ සම්බුදු කුටියට ඉහළින් එහෙමයි ස්වාමී. හරියට භාග්‍යතුන් වහන්සේට ඡත්‍රයක් තරනවා වගේ දෙයක් නේ. ඉතින් ඒක කොයිතරම් ජීවිතේට පින් රැස් වෙන දෙයක්ද? තමන්ගේ නිවසේ පිරිසිදුවට පිළිවෙලට ලස්සනට ඒක කරන්න අවකාශයක් තිබෙද්දී කෙනෙකුට එහෙම කරගන්න පුළුවන් නම් ඒක බොහොම වටින එකක්. මොකද මහත්තයා අපි ගත්තොත් එහෙම මහා ශ්‍රාවක චරිත දැන් අපිට ඉගෙන ගන්න ලැබෙනවානේ අපේ බණ පොත්වල. මහා ශ්‍රාවක චරිත මේ සාංශාරික ගමනේ මහා පින් ඇතුව ගෞතම බුදු ශාසනය තුල සැනකින් ධර්ම අවබෝධ කරපු මහා පින්වන්තයෝ. ඒ මහා ශ්‍රාවක චරිතවල අතීත පුවත් ගත්තාම ගොඩාක් අවස්ථා තියෙනවා මහත්තයා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මුණ ගැහිච්ච අවස්ථාවක ඒ බුදුරජාණන් වහන්සේ උදෙසා සමහරවිට සුවඳ මලින් ඡත්‍රයක් කරනවා. එහෙමයි ස්වාමී. මල් කුඩයක්. මේ මල් කුඩේ දරනවා. එහෙම නැත්නම් යම් හෝ ඒ වගේ ඡත්‍ර දරපු අවස්ථා හරියට තියෙනවා. ඒ ඡත්‍ර දරූ උත්තමයන් වහන්සේලා තමන් වහන්සේලාගේ పూర్ව ජාතිය සිහි කරලා අපදාන පාළියේ ගාථාව දාලා. ඒ අපදාන පාළියේ ගාථාවල ওই ඡත්‍ර පූජාව ගැන හරීම ලස්සනට කියනවා. එක වාක්‍යයක්. ඒක හැම ඡත්‍ර පූජාව සිද්ධ කරපු හැම මහෝත්තමයෙක්ම ඒ කාරණේ වදාරනවා. එහෙමයි. මම ඡත්‍ර දරූ පිනේ විපාකයේ බලන්ට මා අද දරන්නේ නිර්වාණය නම් වූ ඡත්‍රයයි.
එහෙම තමයි කියන්නේ. එහෙමයි. ඒ චත්‍ර පූජාවේ ආනිසංස බලන්න කියනවා. මං අද ගෞතම බුදුසසුනේ සුවසේම නිර්වාණය නම් වූ චත්‍රය දැරුවා. නිවන කියලා කියන්නේ තියෙන මේ උතුම්ම රැකවරණයනේ. ඒ උතුම්ම රැකවරණය නම් වූ චත්‍රය ඒ කුඩේ දැරුවා කියනවා චත්‍ර පූජාව යනවාසේ. ඒ නිසා චත්‍ර පූජාව කියලා කියන්නේ ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උදෙසා කරන චත්‍ර පූජාව කියලා කියන්නේ මහත්ඵල මහානිසංසයක. මහත් ඵලය තමයි අරහත් ඵලය. මහානිසංසය තමයි නිවනින් සැනසීම. ඒ නිසා ඒ ගැන සිහි කරලා ඒ උතුම් පූජාව ඔබට කරන්න පුළුවන්. අවසරයි ස්වාමීනි. ශ්‍රද්ධා දම්සභා මණ්ඩපයේ සමග පින්වත් ඔබ රැඳෙන්නේ. දැන් අපිට ගැටලුවක් යොමු වෙනවා ගම්පොලින්. පින්වත් ඔබට අවස්ථාව මහින්ද මහත්මයා නමෝ බුද්ධාය. ස්වාමීන් වහන්සේ මට දැනගන්නට ඕනේ බුදුන් වහන්සේට සවස පහන දල්වා පූජා කිරීමට වෙලාවක් තියෙනවද කියලා. සමහර ස්වාමීන් වහන්සේලාව වෙලාවක් කියනවා. ඒ හින්දා මට පැහැදිලිව මට දැනගන්න ඕනේ. මම දැන් අවුරුදු 40කට වැඩියෙන් බුදුරජාණන් වහන්සේට සවස පහන දල්වනවා. ඉතින් මට මේකට හරියට පිළිතුරක් දන්වන්න. පුදුසරණයි. හොඳයි තෙරුවන් සරණයි නමෝ බුද්ධාය. අවසරයි ස්වාමීනි. ගොඩාක් මහත්ය සමාජයේ තියෙන මති මතාන්තර මේවා. ඒ කියන්නේ පහන දල්වන වෙලාවක් ඊළඟට අර පහන හරවලා තියෙන පැත්තක් ඊළඟට බුදු කුටිය සවි කරන්න හොඳ දිශාව මේ වගේ අදහස් බොහෝමයක් සමාජය විසින් ඇතැම් වෙලාවට ඒ අදහස් නිර්මාණය කරන්නේ භික්ෂූන් වහන්සේලා විසින්මයි. ඉතින් මේ වගේ කරුණු කාරණා බොහොමයක් තියෙනවා. නමුත් අපි හොඳට නුවණින් සලකලා ධර්මය තුලින් තේරුම් ගන්නකොට අපිට තේරෙන දෙයක් අපි ශාස්ත්‍රඥ වහන්සේ උදෙසා පහනක් දල්වන්නේ අපට පිනක් රැස් කර ගැනීම පිණිසයි. අපි ඒකේ අර්ථය සලකලා බලන්න එපයි. ඇයි අපි බුදු පහන තියන්නේ? දැන් අපි හිතමු ඔන්න ඇතැම් වෙලාවට ඔය අමනුෂ්‍ය කරදර ආදී ආවම මිනිස්සු ශාන්ති කර්ම බලි කර්ම කරනවනේ. ඒ කරාට පස්සේ කියනවා අහවල් දෙවියාට අහවල් වෙලාවට පහන පත්තු කරපන් කියනවා. එහෙමයි. ඊට පස්සේ මහත්තයා ඒක ඒ වෙලාවට කරන්න ඕන. ඇයි වෙලාවට කරේ නැත්තම් කෙලෙස් සහගත පුද්ගලයෙක් ඉන්නේ. එහෙමයි. ඒ පුද්ගලයා තමයි පහන බලාපොරොත්තුෙන් ඉන්නේ. ඒ පුද්ගලයාට 6ට දල්වන්න ඕන පහන 6යි එකට දැල්ලුවොත් එහෙම ඒ පුද්ගලයා කිපෙනවා. එහෙමයි. මේක ආද ප්‍රමාද වුණා. ඒ කෙලෙස් සහගතයි. එහෙයි. කෙලෙස් ගොන්නන්නේ කෙලෙස් සහගත මේ යම් අමනුෂ්‍යයෙකුට අපි පහන දල්වන්න ගියොත් ඔන්න ඒක වැරදුනොත් නම් අපිට ගුටි කන්න සිද්ධ වෙනවා. ඒක වැරදුනොත් අපිට මහා ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. තේරුම් ගන්නට අපි මේ පහන දල්වන්නේ සියලු කෙලෙස් නසාලු සංසාරයේ දුක්ගිනි සියල්ල වනසා දෙමු. රාගේ නැති, ද්වේෂේ නැති, මෝහේ නැති මහා ශාන්තියක් ජීවිතේ උපදවා ගත්ත ඒ ශාන්තිය ලෝකයට දන් දීපු උත්තමයාට ඒ බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රඥ වහන්සේට පහන දල්වන තෙක් බලාගෙන ඉන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. බුදුරජාණන් වහන්සේට පහන දැල්ුවේ නැත කියලා බුදුරජාණන් වහන්සේ අපට චෝදනා කරන්නේ නැහැ. දැන් නොඑක් කෙලෙස් සහගත ශාස්ත්‍රවරුන්ගේ ආගමික මතිමතාන්තර ගත්තාම දවසකට මෙච්චර වෙලාවක් යාඥා කරපන් යාඥාව වැරදුනොත් එහෙම ඔබ දුගතිය. එහෙම පැනවීම තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ කොයි තැනකවත් කියලා නැහැ. මහණෙනි මට වැන්දේ නැත්තම් ඔබලා දුගතිය. එහෙම කියලා නැහැ. එහෙමයි. ශාස්ත්‍රඥ වහන්සේ උදෙසා කරන වන්දනාව කියලා කියන්නේ මහත්තයා පහන් සිතින් කරන එක. බුදුරජාණන් වහන්සේ සරණ යාම කියලා කියන්නේ ශාස්ත්‍රඥ වහන්සේ අපේ ජීවිතේට දීපු සැනසෙල්ල සිහි කර කර අපි කරන එකක්. එනිසා මේ කාරණේ හරියට තේරුම් ගත්තා නම් මේ ප්‍රශ්නේ එන්නෙම නැහැ. එහෙමයි ස්වාමීනි. එනිසා භාග්‍යතුන් වහන්සේ උදෙසා ඔබ පහන දල්වන්නේ ඇයි කියන කාරණේ පින්වතුනි හොඳට තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේට සංසාර ගමනේ පාරමී උපපාරමී පරමත්ත පාරමී පුරලා මහා කුසල් බලයකින් ජීවිතේම අවබෝධ කරලා අපේ ජීවිතයට සැනසෙල්ලක් ශාන්තියක් පිණිස සද්ධර්මයේ දේශනා කරපු ඒ මහා ගුණස්කන්ධයක් දරාගෙන හිටපු ශාස්ත්‍රඥ වහන්සේට අනේ මේ අද්දකින් පහනක් දැල්වන්න ලැබෙනවා කියන්නේ කොච්චර පිනක්ද? ආන් එහෙම හිතලා පහන දැල්වන්න. Tamanට ලැබෙන විවේකී හොඳට බුදු ගුණ සිහි කරලා පහන දැල්වන්න. ශාස්ත්‍රඥ වහන්සේගේ ගුණස්කන්ධය සිහි කර කරම පහන් ආලෝකයේ දැල්වන්න
මගේ ජීවිතයට ආලෝකයේ සැපයූ මාගේ ශාස්තෘන් වහන්සේට මේ ආලෝක පූජාව පිදේවා. එහෙම ගුණ සිහි කරලා බුදුරජාණන් වහන්සේ දෙසා පහන් ආලෝකය දල්වන්න. නැත්තම් හරියට 6ට ඇවිල්ලා මේ ගිනි කූර ගහලා පහන පත්තු කරලා ගියා කියලා ඔබට රැස් වෙන පිනක් නැහැ. ඔබ කල යුත්තේ ගුණ සිහි කර පහන් දල්වන එක. ගුණ සිහි කර බුද්ධ පූජාව පූජා කරන එක. එහෙමයි සාමි. ඒ නිසා තේරුම් ගන්න මේ මනුස්ස ජීවිතය ඇතුලේ අපිට සම්බුදු රජුන්ට පහන දල්වන්න ලැබෙනවා කියලා කියන්නේ අපට රැස් කරගන්න ලැබුණු පිනක්. ඒ පින අහිමි වෙන්න නොදී. ඉතින් අර දිනපතාම පහන් දැල්වීම ආදිය කරන්න ඕනද? දිනපතාම හවසට බුදුන් වඳින්න ඕනද? මේ වගේ මේ මතිමතාන්තර තියෙනවනේ සමාජයේ. එහෙමයි. ඉතින් දිනපතාම භාග්‍යතුන් වහන්සේට පහන් දැල්වලා වන්දනා කරන්න ලැබෙනවා නම් කොච්චර එකක්ද? කොයිතරම් යහපතක්ද? එහෙමයි. ඒ බුදුරජාණන් වහන්සේ උදෙසා කරන පූජාව ගැන තියෙන්නේ ඒවන් අචින්ත්‍ය බුද්ධා. බුදුරජුන් උදෙසා කරන පූජාව මේ බුදුරජාණන් වහන්සේ වනාහි හිතාගත නොහැකි ගුණ ඇත්තේය. බුද්ධ ධම්මා අචින්ත්‍යා. බුදුවරුන්ගේ විෂයක් ක්ෂේත්‍රයේද අචින්තනීය වූවකි, හිතාගත නොහැකිය. අචින්තනීයේසු පසන්නානං විපාකෝ හෝති අචින්තිය. අචින්තනීය වූ බුදුරජාණන් වහන්සේට කෙනෙක් පහදින්නේද ඒ පැහැදුණු තැනැත්තාගේ විපාකයේද අචින්තනීය, හිතාගන්න බෑ. ඒ හිතාගන්න බෑ මහත්තයා. සමහර පුණ්‍ය විපාක වැඩ කරපු හැටි. දැන් එක තැනක තියෙනවා මහා ශ්‍රාවක චරිතයක අපදානයක්. එහෙමයි ස්වාමීනි. එක කාලෙක තිස්ස කියලා බුදුරජාණන් වහන්සේ නමක් වැඩ හිටියා. ඒ තිස්ස බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ තිස්ස බුදුරජාණන් වහන්සේ වස්සෙලඹුණා අඹ වනයේක. ඔය අඹ වනයේ හිටියා මහත්තයා කෝකිලෙක්. මේ කෝකිලයා මේ අඹ වනයේ වාසය කරනකොට මෙයා නිතර දකිනවා භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නවා. එහෙමයි. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා. මෙයාට පේනවා. දවසක් මෙයාට ඉදුණු අඹ ගෙඩියක් හම්බ වුණා. ඔය අඹ ගෙඩිය අරගෙන මෙයා අහසේ පියාඹගෙන යනකොට බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයාත් ගමට පිණ්ඩපාතේ වඩිනවා. දැන් මෙයාට පේන්නේ මහත්තයා උඩින්නේ. එහෙමයි. ඉතින් හරි ලස්සනට තියෙන්නේ. ඉතින් දැන් අපිත් ඔය උඩින් ගන්න මේ රූප දකින්නෝනේ. එහෙමයි. එතකොට ඒ රූප දකිද්දී අපිට හරි සතුටුයි නේද? දැන් සංගරුවන පොලිමට වඩිනවා අපි අර රන්කොත් හිර වන්දනාව ආදී මහා වන්දනා සිද්ධ කරනකොට පින්වත් ස්වාමීන් වහන්සේලා පොලිමට වඩින හැටි අපි අර උඩින් ගත්ත දර්ශන වලින් දැක්කා. එහෙමයි. ඒ දර්ශනයේ දුටු ගමන් හිත පහන් යනවනේ. ඉතින් මෙයාට මේ වගේ දර්ශනයක් පේන්නේ නැති. මෙයාගේ හිතට ලොකු සතුටක් ඇති වුණා. එහෙමයි. එතකොට මේ කවුලාට හිතෙනවා මාළඟ තියෙන මේ ප්‍රණීත අඹය බුදුරජාණන් වහන්සේට මට පූජා කරන්න නැත්නම් ඒ කවුලාට හිතුණා. එහෙමයි ස්වාමී. ඒ හිතවිල්ල ශාස්ත්‍රුන් වහන්සේ හිතින් හිත දැක්කා. දැකලා බුදුරජාණන් වහන්සේ මේ කෝකිලයට පේන විදිහට සිවුර මෑත් කරලා පාත්‍රේ පේන්න සැලැස්සුවා. එතකොට කවුලාට තේරුණා භාග්‍යතුන් වහන්සේ මගේ මේ දාණය පිළිගන්න සූදානම්. මේ කවුලා අර පාත්‍ර කටේ වැහුවා. වහල මහත්තයා තමන්ගේ හොටින් අඹ ගෙඩිය අතෑරිය පාත්‍රය ඇතුළට. පූජා කළා. ඒ පූජාව කරාට පස්සේ දැන් මෙයාට හරි සන්තෝෂයක් ඇති මහත්තයා. දැන් අද වුණත් සත්තුන්ට සමහර වෙලාවට ස්වාමීන් වහන්සේලා දකින්නකොට එහෙම හිතෙනවා වෙන්න පුළුවන්. ඉතින් සත්තුන්ට හිතෙන එක අද අපිට දකින්න විදිහක් නැහැනේ. සතෙක් එහෙම හිතුවත් අද දකින්න කෙනෙක් නැහැ. එහෙමයි ස්වාමී. එදා මේ කෝකිලයට මහා සතුටක් ඇති වුණා. ඒ සන්තෝෂෙන් ප්‍රීතියෙන් මේ කවුලා බුදුරජාණන් වහන්සේට ස්තුති පූජා ලෙස කෝකිල නාදයෙන් නාද කළා. එතකොට එයා පින් දෙකක් කළා. බුදුරජාණන් වහන්සේට මියුරු අඹ ඵලයක් පූජා කළා. බුදුරජාණන් වහන්සේ උදෙසා මිහිරි හඬින් තමන්ගේ මිහිරි හඬින් වාදනය කරලා බුදුරජාණන් වහන්සේට ස්තුති ගායනයක් කළා. එතකොට ඒ පිනේ විපාකේ බලන්න. ඒ උත්තමයා දීර්ඝ සංසාර ගමනේ පැමිණිලා සුගති ජීවිතවල සැප විඳ පැමිණිලා මේ ගෞතම බුදු සාසනයේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භාවය ලබනවා.
ශ්‍රාවක භාවයේ ලබා ඉතා සුවසේම මේ ජීවිතයේ ලැබිය හැකි යම් අමෘත ඵලයක් ඇද්ද? අති ප්‍රණීත වූ අමෘත වූ නිර්වාණය සාක්ෂාත් කළා. අර ප්‍රණීත අඹ ඵලයේ පූජා කිරීමේ විපාකය. එහෙමයි ස්වාමීනි. බුදු කෙනෙකුට පුදන පූජාව හිතා ගන්න බෑ විපාක දෙන විදිහ. එදා අඹ ගෙඩිය පූජා කරනකොට කවුරු හිතයිද මේ අඹ ඵලයේ නිවනට අරන් යයි කියලා? එහෙමයි. මේ තිරිසනාව මේ තිරිසන් සතාව මේ අඹ ඵලය නිවනට අරගෙන යාවී කියලා කවුද හිතන්නේ? හිතාගන්න බෑ බුදු කෙනෙකුට පූජා කිරීමෙන් සැලසෙන පුණ්‍ය විපාකින. එහෙමයි ස්වාමීනි. ඊළඟට මිහිරි හඬින් නාද කළානේ. ඒකේ විපාකේ මේ තෙරුන් වහන්සේ අපි දන්නවා. අපි හැමෝම දන්නවා මේ මහතෙරුන් වහන්සේ ලකුණ්ඨක බද්දිය මහතෙරුන් වහන්සේ. මේ බුද්ධ ශාසනය අගතනතුරු ලැබුව මහත්තයා මියුරු ස්වරයේ ඇති භික්ෂුන් අතර අග්‍ර. ඉතාම ලස්සනයි කටහඬ. ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේ බණ කියනවා කියන එක ආරංචි වුණාම බණ අහන්න භික්ෂුණුත් එනවා. භික්ෂුණීනුත් එනවා. උපාසකයොත් එකතු වෙනවා. උපාසිකාවොත් එකතු වෙනවා. දෙවියොත් එනවා. නාගයොත් එනවා. බ්‍රහ්මයොත් එනවා බණ අහන්න. ඒ තරම් හඬ ලස්සනයි. බලන්න සම්බුදුරජාණන් වහන්සේ නමක් පිදීමේ විපාකය හිතාගත නොහැකි එකක්. ඒ නිසා අපිට මේ සම්බුද්ධ පූජාව ගැන මේක හොඳට තේරුම් ගන්න. මේ හොඳට තේරුම් ගත්තොත් පින්වතුනි කවුරුත් හිතන්නේ නැති විදිහේ අසිරිමත් වූ විපාක අපිට අනාගතේ විඳින්න ලැබෙයි. දැන් සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකට මලක් පූජා කරන්න අවකාශ අපිට තියෙනවා. අපි පහන් සිතින් බුදුගුණ සිහි කරලා මල පූජා කරනවා. අපිට තේරෙන්නේ නැහැ. තව කෙනෙකුට තේරුම් කරන්න පුළුවන්කමකුත් නැහැ. සමහර විට හැබැයි ඔය මල අපිව නිවනටම අරගෙන යාවි. අපි බුදුරජාණන් වහන්සේ උදෙසා සාදරයෙන් පහන් සිතින් පහනක් දැල්ලනවා. සමහර විට ඔය පහන් ආලෝකේ අපිව මේ ජීවිතේ මහා ආලෝකේ වන නිවන කරාම අරගෙන යාවි. ආන් ඒ නිසා හොඳට තීරුම් අරගෙන සම්බුද්ධ පූජාව, බුදුරජාණන් වහන්සේ උදෙසා පහන් දැල්වීම, බුදුගුණ සිහි කිරීම, ශාස්ත්‍රඥ වහන්සේ මුල් කරගෙන සිද්ධ කරන සියලු දේ හොඳට පහන් සිතින් මේ කියපු කරුණු කාරණා සිහි කර කර සිද්ධ කරන්න තමන්ගේ ජීවිතයට බොහෝ පින් රැස් කරගන්න. අවසරයි ස්වාමීනි. ඉතින් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකත්වයට පැමිණීමෙන් ඔබත් මමත් මොනතරම් මුරුමේක දායාදයන් හිමි කරගත්තද කියන කරුණ පැහැදිලි වෙන අවකාශය අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අපට කරුණාවෙන්ම ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයේ පහදා දෙන්නට යෙදෙනවා. ශ්‍රද්ධා ධම්සභා මණ්ඩපය සමග ඔබ රැඳෙන්නේ අපි ඊළඟ විරාමය ලබා ගන්න සූදානම් 0112 548 ඔස්සේ විරාමයෙන් පසු ඔබේ දහම් ගැටළු සූදානම් කරගෙන සිටින්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. දැන් විරාමය. නවතත් විරාමයෙන් පස්සේදී පින්වන්ත හැමදෙනා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ, ලක්කිරුවන් විදුලිය ඔස්සේ, ශ්‍රද්ධා ලක්කිරු අන්තර්ජාල සජීව අවකාශය ඔස්සේ හැමදෙනාම ධම්සභා මණ්ඩපය වෙත කැඳව ගන්නවා. ඉතින් අද සදැහැති දායකත්වයේ අංක 449 B කොස්සින්න ගණේමුල්ල යන ලිපිනේ පදිංචි පින්වත් W කසුන් මදුසංක මහත්මයා විසින් දරන්නට යෙදෙන්නේ. ඉතින් දුරකථනයේ ඔස්සේ රැඳෙන ඊළඟ දහම් ගැට පින්වත් ඔබට ආරාධනා කරගන්න අපි සූදානම්. අපි යන්නේ කන්තලේට. ලහිරු ඔබට අවස්ථාව. පින්වත් ඔබට අවස්ථාව. පින්වත් ස්වාමීන් වහන්සේ නම බුද්දාය තිරුවන් සරණයි. මට තියෙන ප්‍රශ්නේ තමයි පින්වත් ස්වාමීන් වහන්සේ පටිච්චසමුපාදයේ අර විභංග සූත්‍රය කියලා තියෙන විදිහට ස්වාමීන් වහන්සේ තුන් ආකාරයටම විමසනවා. ඒ විමසගෙන යද්දි දැන් එක නිකන් අපිට මම නිකන් රූපයක් දැක්කාම නිකන් පටිච්චසමුපාදයට ගලපා බලන් හිතුනම ස්වාමීන් වහන්සේ උපාදාන පටිච්චසමුපාදයේ අංගයට එනකම්ම ආර්යණ්‍යයට අනුව විමසද්දී ඒක ගැළපිලා යනවා ස්වාමීන් වහන්සේ. ඒත් මේ භවයයි ජාති ජරා මරණ ඒ ටික මේ ස්වාමීන් වහන්සේ නිකන් අර එතෙන්ට එනකන් වර්තමානයේ වගේ ඇවිල්ලා භවයෙන් පස්සේ ඊටු ටික අර අනාගතේ සිද්ධ වෙන දෙයක් වගේ තේරෙනවා ස්වාමීන් වහන්සේ. ආර්ය න්‍යායට අනුව අර ගලපලා බලද්දී මේ ඇතිකල්හි මේ වේ කියන දෙයට මට ඒක පොඩ්ඩක් අපැහැදිලි ස්වාමීන් වහන්සේ. ඒක චුට්ටක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් ස්වාමීන් වහන්සේ ගොඩක් පිං ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. නමෝ බුද්දාය. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමී.
ආර්ය න්‍යාය ලෞතර අපගේ භාග්‍යතුන් වහන්සේ අභිසමය සංයුක්තය තුළ සංයුක්ත නිකායේ අන්තර්ගත අභිසමය සංයුක්තයේ දේශනා තුළ මේ ආර්ය න්‍යාය සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ කරපු විග්‍රහය හරීම ලස්සනට අන්තර්ගත වෙනවා. යළි යළිත් අභිසමය සංයුක්තය සංයුත්ත නිකායේ 2 පොත් වහන්සේ කියවීම ඔබට බොහෝ උපකාරී වෙයි. පටිච්චසමුපාදය සම්බන්ධයෙන් තේරුම් කරගන්න බුදුරජාණන් වහන්සේ වදාළේ මොකක්ද කියන එක. බුදුරජාණන් වහන්සේ තමයි මේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය එහෙම නැත්නම් මහත්තයා ආර්ය න්‍යාය හේතුඵල ධර්මතාවය ලෝකෙට දේශනා කළේ. භාග්‍යතුන් වහන්සේ බෝධිසත්ව අවදීම තමයි කියනවා හිතන්න කල්පනා කළේ මේකේ හේතුවක් තියනවාද කියලා. මේ දුක සකස් වීමේ හේතුවක් තියනවාද කියන එක කල්පනා කරන්න පටන් ගත්තේ බෝසත් අවදීම. එහෙමයි ස්වාමී. එතකොට ඒ කල්පනා කරන්න ගත්ත විදිහ තමයි ආර්ය න්‍යාය කියලා අපි ඉගෙන ගන්නේ. ඉමස්මින් සති ඉදං හෝති. මෙය තිබුණොත් මෙය වේ. ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. මෙය ඉපදීමෙන් මෙය හට ගැනීමෙන් මෙය හටගන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ ක්‍රමයට විමසාගෙන යනකොට ජරා මරණ කියන මේ ප්‍රශ්නේ තියෙන්නේ ඇයි කියලා හිතුවා කියනවා. ඇයි මේ ජරා මරණය කියන ඵලය තියෙන්නේ? ජරා මරණ කියන එක ඇයි හටගෙන තියෙන්නේ? එතකොට හේතු අඳුනගත්තා කියනවා ජරා මරණය කියලා එකක් තියෙන්නේ ඉපදීම නිසා. ඉපදීම කියලා එකක් තියෙන්නේ භවය නිසා. භවය කියලා එකක් තියෙන්නේ උපාදාන නිසා. මේ ආදී වශයෙන් අවිද්‍යාවට යන තෙක්ම හේතුඵල ක්‍රියාවලිය උන්වහන්සේ වටහා ගත්තා. මේ ක්‍රමයට තමයි මේක සකස් වෙන්නේ. එතකොට පෙර නොඇසූ විරු වැටහීමක් ඇති වුණා කියනවා. පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු. පෙර නොඇසූ විරු වැටහීමක් ඇති වුණා. මේක හටගත් එකක්. මේක හටගත් එකක් කියලා. ඒ මහත්ය ලෝකේ තිබුණේම වැරදි මතයක්. කොට්ටාසයක් කියනවා මේක දෙවියන් වහන්සේ මෙව්වා. ඒ කාලෙත් තිබුණනේ. මහා බ්‍රහ්මයා විසින් නිර්මිතයි මේ ලෝකේ. එහෙමයි කිව්වේ. මහා බ්‍රහ්මයා තමයි මේ මිනිස්යාව මේ ගහකොළ මේ ඔක්කොම මහා බ්‍රහ්මයාගේ නිර්මාණ. මේ අපිට ඕන විදිහට මේවා කරන්න බෑ. මහා බ්‍රහ්මයාට ඕන විදිහටයි ඔක්කොම වෙන්නේ. එහෙමයි කිව්වේ. අදට පවා මේ වැරදි මතය ජම්බුද්වීපෙත් තියෙනවා. දඹදිව ගත්තොත් ඒක අදටත් තියෙනවා. ඊළඟට දැන් මේ වෙනකොට බොහෝ ලෝකේ වැඩි පිරිසක් මේ අදහන ආගමික මත ගත්තොත් ඔතන තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට ඒක එහෙම නෙමෙයි කියන එක අපේ ශාස්ත්‍රඥ වහන්සේ අවබෝධ කළා. මේක සමුදයක් තියෙන එකක්. හටගන්න හේතුවක්. මේක හටගෙන තියෙන්නේ. ඒතර හේතු එකින් එක බුදුරජාණන් වහන්සේ අඳුනගත්තා. ඒ ආර්ය න්‍යායට අනුව කල්පනා කළා. එහෙමයි. ඊළඟට කල්පනා කරනවා දැන් හේතුව තියෙන හින්දානේ ඵලය හටගන්නේ. එහෙනම් හේතුව නැසුවා නම් ඵලය නැසී යන්න ඕන. මොකද හේතුවෙන් තමයි ඵලය හටගෙන තියෙන්නේ. එහෙමයි. ඔන්න එතකොට කල්පනා කරා කියනවා එහෙමනම් ඉමස්මින් අසති ඉදං නහෝති. අවිද්‍යාව නොතිබ්බොත් සංස්කාර කියලා එකක් තියෙන්නේ නැහැ. සංස්කාර නැති වුණොත් විඥානය කියලා එකක් තියෙන්නේ නැහැ. අන්න එහෙම කල්පනා කරන්න ගත්තා ජරා මරණ දැක්කා. දැන් ඉපදීම කියලා එකක් නැති වුණොත් ජරා මරණය කියලා කතන්දරයක් ඇත්තේ නැහැ. ඒක ප්‍රකටයිනේ මහත්තයා අපිට. එහෙමයි. දැන් අපි උපන්නේ නැත්තම් උපදිච්චි නැති අපි නාකි වෙනවා කියලා කතාවක් නැහැනේ. උපන්නේ නැත්තම් නාකි වීම, ලෙඩ වීම, මරණයටපත් වීම, ශෝක, වැළපීම්, ඊළඟට මේ වසංගත, අන්තවාදී ප්‍රශ්න මේ මොකුත් නැහැ. මේ ඔක්කොම විසඳනවා ඉපදීම නැත්තම්. එතකොට ඉපදීම කියන හේතුව තියෙන හින්දා තමයි ජරා මරණ කියන ඵලය තියෙන්නේ. ඉපදීම කියන හේතුව නිරුද්ධ වී ගියොත් ජරා මරණය කියන ඵලය නිරුද්ධ වෙලා යනවා. මේක තමයි ආර්ය න්‍යාය. එහෙමයි ස්වාමී. උතුම් ක්‍රමය මේක. බුදුරජාණන් වහන්සේ වදාළේ ඉමස්මින් අසති ඉදං නොහේති. මෙය තිබ්බේ නැත්තම් මෙය නැත. ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති. මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වන්නේය. මේ ක්‍රමයට තමයි පින්වතුනි පටිච්ච සමුප්පාදයේම අපිට සිහි කරගන්න තියෙන්නේ. අවිජ්ජා පත්‍ය සංඛාරා. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් අවිද්‍යාව හේතු කොටගෙන සංස්කාර හටගනී.
සංඛාර පච්චය විඥානං. සංස්කාර හේතු කොටගෙන විඥානය හටගනී. විඥාන පච්චය නාම රූපං. විඥානයේ හේතු කරගෙන නාම රූප හටගනී. නාම රූප පච්චය සලායතනං. නාම රූප හේතුවෙන් ආයතන 6 හටගනී. සලායතන පච්චය පස්සෝ. මේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හේතු කරගෙන ස්පර්ශය හටගනී. පස්ස පච්චය වේදනා. ස්පර්ශයේ හේතුවෙන් සැප දුක් උපේක්ෂා විඳීම් හටගනී. වේදනා පච්චය තණ්හා. විදින දේ විදීම හේතු කරගෙන විදීම ඇති කල්හි තණ්හාව හටගනී. තණ්හා පච්චය උපාදානං. තණ්හාව ඇති කල්හි ග්‍රහණය වීම උපාදානය හටගනී. උපාදාන පච්චය භවෝ. උපාදානය හේතු කරගෙන භවය එහෙම නැත්නම් විපාක විදීම පිණිස කර්ම සකස් වීම හටගනී. භව පච්චය ජාති. ඒ භවය හේතු කරගෙන විපාක පිණිස කර්ම සකස් වීම සිද්ධ වෙච්ච ආකාරය අනුව කාම ලෝකයේ හෝ රූප ලෝකයේ හෝ අරූප ලෝකයේ හෝ යම් තැනක උපදී. උපන්නානං ජාති පච්චය ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හැලීම ඔක්කොම ටික හටගනී. මේ විදිහට තමයි දුක්ඛ ස්කන්ධය හටගන්නේ. එහෙමයි සර්. එතකොට දුක්ඛ ස්කන්ධයේ නිරෝධය බුදුරජාණන් වහන්සේ පටිච්චසමුපාද නිරෝධයේ විදිහට වදාලා අවිද්‍යාත්වේව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ. අවිද්‍යාව ඉතුරු නැතුවම නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙනවා. සංස්කාර නිරුද්ධ වීමෙන් විඥාන නිරුද්ධ වෙනවා. ආදි වශයෙන් ජරා මරණ තෙක්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට අපිට විමසන්න තියෙන්නේ ඕන්න ඔය ක්‍රමය තුල. ඕක තමයි පටිච්ච සමුප්පාදයේ සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාද සමුදය සහ පටිච්ච සමුප්පාද නිරෝධයේ විදිහට දේශනා කරපු දේ. ওই විදිහට නුවණින් කල්පනා කරන ශ්‍රාවකයාට දැන් අපි නුවණින් කල්පනා කරන්නේ මහත්තයා මේ දැන්නේ වර්තමානයේ තුල තමයි අපි කල්පනා කරන්නේ. වර්තමානයේ කියලා කිව්වොත් අපි මේ දැන් ඉන්න තැන. එහෙමයි ස්වාමී. අපිට වර්තමානය කියලා ගන්න ඒකනේ. දැන් ඉන්න තැන. අපි ගත්තොත් වර්තමාන ජීවිතය කියලා ගත්තොත් දැන් මේ ඉපදිලා ඉන්න ජීවිතේ. එයා මේ තුල පටිච්චසමුප්පාදේ වැඩ කරන හැටි දකිනවා. දකින්නේ භාග්‍යතුන් වහන්සේ වදාරපු ක්‍රමයට. ඒ ක්‍රමයට දැකපු දේ අතීතයට අනුව හිතලා බලනවා කියනවා. එහෙනම් ඉතින් මේ වර්තමානයේ තුල යම් විදිහකට දුක සකස් වුණාද මේ ක්‍රමයටමයි අතීතෙත් දුක සකස් වුනේ. අතීතෙත් ජරා මරණ තිබුණේ අවිද්‍යාව ආකාරයෙන් මෙහෙම පැමිණිලා තමයි. අතීතේ වුණත් කෙනෙක් ජරා මරණ නිරුද්ධ කරන්න නිරුද්ධ කරේ අවිද්‍යාව නිරුද්ධ කරලා. අන්නේ අතීතය ගැන දැනුම ඇති කරගත්තා. අතීතය කියලා ගත්තාම මහත්තයා අතීතය කියන්නේ ගෙවිච්ච කාලෙනේ. එහෙමයි. මේ ජීවිතේ හෝ ගෙවිච්ච කාලේ. එහෙම නැත්නම් මේ ජීවිතේ වර්තමානයයි කියලා ගත්තොත් එහෙම අතීත ජීවිත ටික. ගෙවි ගිය ජීවිත ටික. ඔය සමහර කෙනෙකුට අතීත වර්තමාන අනාගත කියන එක තෝරගේ බේර ගන්නත් බෑනේ. ඒකත් මහා බරපතල විදිහට පටල ගන්නවනේ. එහෙමයි. මේ ඒ බරපතල විදිහට පටල ගන්නවා කියන්නේ මේක අපිව සියුම්ව අල්ලන්න ඕනේ කියලා මේ වර්තමානයේ කියලා කියන්නේ මේ ෂණය අතීතය කියලා කියන්නේ අහිමි වෙච්ච ෂණය. එහෙමයි ස්වාමී. අනාගතය කියලා කියන්නේ එළමෙන්ට ඉන්න ෂණය. මහා මේ සංකීර්ණ මහා බරක්. එහෙමයි ස්වාමී. මහා අනවශ්‍ය බරක් හිතට අරගෙන නිකන් ඇත්තට මේක ඒ හිතට අරගැනීම තියෙන ගොඩාක් වෙලාවට උඩඟුකමක් එක්ක. එහෙමයි ස්වාමීනි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල විදර්ශනා කියලා යමක් තියෙන මහත්තයා ජීවිතේ සම්බන්ධයෙන් තේරුම් ගන්න. ජීවිතේ සම්බන්ධයෙන් කෙනෙක් තේරුම් ගන්නකොට මහත්තයා සැහැල්ලුවක්ද හට ගන්න ඕන නිකන් මහා ඔළුව හිරවීමක්ද? දැන් අපි ගත්තොත් එහෙම අපිට ගණිතයේ විෂය බැරුව ඉන්නවා. බැරුව ඉන්න කාලේ නේද ඔළුව හිරවෙන්නේ? එහෙමයි ස්වාමී. බැරුව ඉන්න කාලේ අර සමීකරණයක් දැක්කට පස්සේ අපි මහා හිර වෙලා අපිට අමාරුයි. පස්සේ අපි සමීකරණ විසඳන විදිහ අල්ලනවා. ඊට පස්සේ අපිට ඒ සමීකරණය දකිනකොටම අර බර නෑ නේද? එහෙමයි. ඇයි අපි තේරුම් අරන්. ඒත් තේරුම් ගත්ත කෙනාට නිකන් අමුතු හිරවිල්ලක් වෙන්න හේතුවක් නෑ. තේරුම් ගත්ත කෙනාට වෙන්නේ තේරුම් ගන්න හිරවිල්ලෙන් නිදහස් වෙනවා. එහෙමයි. සැහැල්ලුවක් හට ගන්නවා. සුවයක් හට ගන්නවා. ප්‍රීතියක් හට ගන්නවා. කොටින්ම විදර්ශනාව හේතු කරගෙන විදර්ශනා සමාධියකට මෙයා ජීවිතය රැ යනවා. විදර්ශනාව මුල් කරගෙන සමතයක් ඇති කරගන්න ඕනේ සමාධිය. විදර්ශනාව මුල් කරගෙන නීවරණ වලින් බැට නොකන සමාධියක් ඇති කරගන්න ඕනේ. ඔළුව හිර කරගෙන පුළුවන් ද සමාධියක් ඇති කරගන්න. එහෙමයි. එතකොට අනාගතය කියන තැනට මේ පටිච්චසමුප්පාදය අපි ගලපලා බලන්නේ කොහොමද? මේ ක්‍රමයටමයි
අනාගතෙත් මේක සිද්ධ වෙන්නේ. අනාගතේ වුණත් ජරා මරණ හටගන්නේ ඉපදීම හටගත්තොත්. ඉපදීම හටගන්නේ භවය හටගත්තොත්. භවය හටගන්නේ උපාදාන තිබ්බොත්. උපාදාන තියෙන්නේ තණ්හාව තිබ්බොත්. තණ්හාව තියෙන්නේ විදීම තිබුණොත්. විදීම තියෙන්නේ ස්පර්ශය තිබුණොත්. ස්පර්ශය තියෙන්නේ ආයතන 6ක් තිබුණොත්. ආයතන 6 තියෙන්නේ නාම රූප තිබුණොත්. නාම රූප තියෙන්නේ විඥානෙ තිබුණොත්. විඥානෙ තියෙන්නේ සංස්කාර තිබුණොත්. සංස්කාර තියෙන්නේ අවිද්‍යාව තිබුණොත්. ඔන්න තෝර බේරගත්තා. ඉතින් මේ ක්‍රමයට තමයි අපි පටිච්චසමුප්පාදය හැම තිස්සෙම විමසන්න තියෙන්නේ. පටිච්චසමුප්පාදයක් අපි මේ විදිහට විමසන්නේ මහත්තයා ලෞතුරා අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ සිරි සම්බුදු මුව මඩලින් ඒ විමසන ක්‍රමයේ දේශනා කරපු නිසා. අය විමසන ක්‍රමයේ අපිට හදන්න තැනක් නැහැ. බුදුරජාණන් වහන්සේ මනාව මාර්ගෙ පෙන්නවා. පටිච්චසමුප්පාදේ අය අපිට අමුතු විදිහකට හදලා පටිච්චසමුප්පාදේ මැදදී අනාගතයට කොටසක් දාලා කොටසක් වර්තමානයට දාගෙන කොටසක් අතීතයට දාගෙන කල්පනා කිරීමක් කියලා එකක් බුදුරජාණන් වහන්සේ උගන්වලා නැහැ. එහෙමයි ස්වාමී. භාග්‍යවතුන් වහන්සේ යම් විදිහකට වදාළද ඒ විදිහට සිහි කරන්නට අපි උත්සාහවත් වෙන්න ඕනේ. ඕක ගැන හරි ලස්සන උපමාවක් දන්ත භූමි කියන සූත්‍රයේ අන්තර්ගත වෙනවා. එහෙමයි. මජ්ක්‍ධිම නිකායේ 3 පොත් වහන්සේගේ දන්ත භූමි සූත්‍රය. ඒ සූත්‍ර කාරණේ ඔබ දැනගත්තාම අපිට මේ ප්‍රශ්නේ ඒ කියන්නේ මේ වගේ ප්‍රශ්න ඒම සම්බන්ධයෙන් අපිට ලොකු තේරුමක් ඇති කරගන්න පුළුවන්. ඒකේ මහත්ය මෙහෙම කියනවා. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා එක තරුණයෝ දෙන්නෙකුට හිතුණා තමන්ගේ ගම්මානේ සමීපයේ තියෙන උස කන්දක් නගින්න ඕන කියලා. එතකොට මේ කොල්ලෝ දෙන්න කන්ද නගින්නෙමු කියලා පිටත් වුණා. පිටත් වුණාට මොකද එක්කෙනෙකුට මහන්සි. එක්කෙනෙක් මේ මහන්සිය හින්දා පහළ දීම කිව්වා මේ මට නම් මේ කන්ද ගාවට ආපු ගමම අමාරුයි. මට බෑ කිව්වා මේ කන්ද නගින්න. මං ওই ගහක් සෙවණට වෙලා මං පොඩ්ඩක් විවේක ගන්නවා. ඔහෙට ඕන නම් නගින්න කිව්වා. දැන් මෙයා උවමනාව තිබ්බ කෙනා නැග්ගා. නැග්ගාට පස්සේ මහත්තයා මෙයාට පේන්න ගන්නවා ලස්සනයි වටපිටාව. දැන් කන්දක් උඩ නැග්ගාම සුන්දරයි. එහෙමයි ස්වාමී. දැන් මෙයාට පේනවා ඈත වැව් තියෙනවා. ඈතට චූටිවට පේනවා කුරුල්ලෝ පියාඹගෙන යනවා. කන්දට යටිමුත් වලාකුළු පාවෙනවා පේනවා. හරිම මනස්කාන්තයි කන්ද උඩට නැග්ගාම. දැන් මෙයා සන්තෝෂෙන් බැහැලා යාළුවාට කිව්වා මේ බලන්න බැයි කන්දේ උඩ තියෙන ලස්සන. වටේ පිටේ පුදුම සුන්දරත්වයක්. එයා එහෙම කිව්වා. කිව්වහම අර පහළ යාළුවා කියනවා වෙන්න බෑ. වෙන්න බෑ ඕක. කන්දට එහා පැත්තේ එහෙම එකක් තියෙනවා නම් මේ මට පේන්නේ බෑ. ඔහේ දකින්න එක මටත් පේන්නේ බෑ. ඕක මම පිළිගන්නේ නැහැ කිව්වා. එතකොට මේ අර මිත්‍රයා මොකද කළේ? කන්ද නැගපු කෙනා මෙයාගේ අතකින් හරි උරහිසෙන් හරි බෙල්ලෙන් හරි අල්ලගත්තා. අල්ලගෙන බලින්ම ඇදගෙන ගියා මහත්තයා කන්ද උඩට. එහෙමයි. කන්ද උඩට අරගෙන ගිහිල්ලා පෙන්නවා ආම් බලාපන්. දැන් පේන්නේ නැද්ද? අර මං කිව්ව වැව තියෙන්නේ. අර මං කිව්ව පිළිවෙලටම කුරුල්ලෝ ඉගිලිලා යන්නේ. මං කිව්වා නේද මටත් යටින් වලාකුළු තිබුණා කියලා. මේ තියෙන්නේ බලාපන් කියලා දැන් පෙන්නනවා. එහෙමයි. පෙන්නකොට අර යාළුවාට වැටහීමක් එනවා ඇත්තනේ. ඇත්තටම කන්ද උඩට නැග්ගාම ලස්සනයි නේ. එයා කිව්වා ඇත්ත මිත්‍රයෝ ඔහේ කිව්වේ ඇත්ත. හරි ලස්සනයි. හරිම සුන්දරයි. මට මේක කලින් දැක ගන්න බැරුව ගියා. ඒකයි මම විශ්වාස නොකළේ කිව්වා. එතකොට කිව්වා ඇයි ඔහේ එහෙනම් ඔහේ කලින් දැක්කේ නැති එකක් සම්බන්ධයෙන් ඕකනම් වෙන්න බෑ කියලා කියවන්න ගියේ ඇයි කියලා ඇහුවා. එහෙමයි. එතකොට කිව්වා මිත්‍රය මොනවා කරන්නද මේ මහා කන්දෙන් මේ සුන්දරත්වය මට වැහි තිබුණානේ. ඒ නිසා කන්ද තරණය කරන තෙක් ඔහේ දැකපු දේ මට දැක ගන්න බැරුව ගියා. මෝන් ඔය වගේමයි මහත්තයා ධර්මය. ධර්මය අවබෝධ කරපු මහා කාරුණික ශාස්ත්‍රඥ වහන්සේ අවබෝධයෙන් දේශනා කරන ධර්මය. අවබෝධ කරපු රහතුන් අවබෝධය තුල පිහිටා දේශනා කරන ධර්මය අපිට තියෙන ශ්‍රද්ධාවෙන් අදාහගන්න. අපි විශ්වාසයෙන් අදාහගෙන ඒක ඒ විදිහටම කල්පනා කරනකොට මුලදී අපිට ලොකුවට වැටහෙන්නේ නැති වෙයි. හැබැයි මේ කන්දේ පියවරෙන් පියවර උඩට යන්න යන්න අපිට එකෙන් එක පේන්න ගනීවි. එකෙන් එක පැහැදිලි වෙන්න ගනීවි. දැන් මහත්තයා අපි සිරිපාදේ නැගලා තියෙනවනේ අපි කොයි කවුරුත්. එහෙමයි සර්. සිරිපාදේ උඩට ගියාම වටේ පිටේ කොච්චර ලස්සනයිද?
එහෙමයි. ඔය ලස්සන මහත්තයා නල්ල තන්නේදී පේනවද? අපි නල්ල තන්නීට ගියා කියලා සිරිපාදේ උඩ තියෙන ලස්සන අපිට කවදාවත් දකින්න බෑ. අපි සිරිපාදේ නගින්න ඕනේ. නැග්ගොත් තමයි අපිට මේ සිරිපාදේ ඉහළට නැග්ගහම මෙච්චර ලස්සනක් තියෙනවා කියන එක අපිට පේන්නේ. එහෙමයි. එතකොට සිරිපාදේ උඩට නැග්ගහම ඒ ලස්සන බලන්න කැමති කෙනෙක් අවිශ්වාස කර කර යන්න හොඳ නෑ. එයා නැගපු කෙනෙක් කියපු වචනේ විශ්වාස කරගෙන එයා ඒ ගමන යන්න ඕන. එතකොට එයාට උඩට ගියාට පස්සේ ලොකු සතුටක් හට ගන්නවා. Tamanට මේ සිරිපා ගමන උඩට එන්න කියලා කියපු කෙනා ගැන. එහෙමයි. ඒ හේතුව එයා කලින්ම කිව්වා හරිම ලස්සනයි. හරිම සුන්දරයි. සිරිපාදේ නැග්ගහම ඒ වටේ පිටේ සුන්දරත්වය බලන්න ඕන නම් ඔයා යන්න. එහෙම කිව්වා. එතකොට ගියපු කෙනාට ඒක දැක ගන්න ලැබෙනවා. ධර්මයේ සම්බන්ධෙමුත් ඔහොම අපි තේරුම් ගත යුතුයි. ලෞතර භාග්‍යතුන් වහන්සේ වදාළ මේ පරම ගම්භීර සද්ධර්මයේ ඒ විදිහටම ශ්‍රද්ධාවෙන් අදහගෙන ඒ විදිහටම නුවණින් මෙනෙහි කරන්න. ඒ නුවණින් මෙනෙහි කරනකොට අපේ ප්‍රඥාව මෝරා යද්දී මෝරා ගියපු ප්‍රඥාවකින් දැකිය යුතු ඒ ධර්මය අපිටත් දැක ගන්නට අවකාශය ලැබේ. ස්වාමීනි අපට අවසර ලැබේවා මේ සුන්දර දහම් අර්ථයන් තවදුරටත් දිගටම අහන්න තියෙනවනම් අපේ ශ්‍රාවක පින්නතුන් බොහෝ සෙයින් කැමති වේවි. ඒ නමුත් ස්වාමීනි කාලය නිමා වුණා. ඊටාම ගෞරවයෙන් වන්දනා කොට පුණ්‍ය අනුමෝදනා පිණිස ආරාධනා කරගන්නවා. අවසරයි ස්වාමී. අද දවසේ ධම්සභා මණ්ඩපයේ සජීවී දහම් කතිකාවතට දායකත්වයන් දරන්නේ අංක 449න් එකින් B කොස්සින්න ගණේ මුල්ල කියන ලිපිනේ පදිංචි පින්වත් W කසුන් මදුසංක මහත්මයා විසින් එතුමාගේ දායකත්වයෙන් අනුග්‍රහයෙන් තමයි අද මේ උතුම් ධර්ම කාරණාවන් සියල්ල පින්වතුන්ලාට ශ්‍රවණය කරන්න ලැබුණේ. ධර්මයේ ශ්‍රවණය කරමින් ධර්මයේ සාකච්ඡා කරමින් දහම් අරුත් පහදා ගනිමින් ධර්මයේ කෙරෙහි හිත් පහන් කර ගනිමින් අපි යම්තාක් පින් රැස් කළාද රැස් කළ සියලු පින් සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් සෙන්පති දෙවිවරුන් ප්‍රධාන සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී හිතකාමී දෙවිවරුත් ලංකා භූමිය සුරකින්න සුමන සමන් දෙවියන් ප්‍රධාන සියලු දෙවි දේවතාවුන් වහන්සේලා පින් අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය සැපින් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර රැකවරණයේ ආශිර්වාදය අප හැම දිනාට දෙවියෝ සලසත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ උදාරතර පුණ්‍ය ධර්මයන් ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. මේ ගෞතම බුදු සසුන තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද ධර්ම දානයේ සිදු කරන මේ පින්වතුන්ලාගේ නමින් මීට වසර 5කට පෙර මිය පරලෝ යන්ට යෙදුණු MW රූපවති ආච්චියම්මාටත් මීට වසර 41කට පෙර මිය පරලෝ යන්ට යෙදුණු JA සුවනේරිස් සීයාට සහ මිය පරලෝ ගිය JA නිමල් කරුණාතිලක මාමාට මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා. නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් ඥාතීන්ගේ පරලෝ ජීවිතේ සැපයෙන් සැපයටම පත්වෙත්වා. ඥාතීන්ට දුක්ඛිත සංසාර ගමනින් ඊතා ඉක්මනින්ම නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. ධර්ම දානයේ සිදු කළා වූ අංක 449න් එකින් B කොස්සින්න ගණේ මුල්ල යන ලිපිනේ පදිංචි පින්වත් W කසුන් මදුසංක මහත්මයාටත් සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාටත් නෑදෑ හිත මිතුරන්ටත් ඒ පවුල්වල සෑම සියලු දෙනාටත් මේ සියලු පින් අනුමෝදන්ව සියලු දෙනා හට නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. කිසිම කරදරයකින් බාධාවකින් තොරව තම තමන්ගේ ජීවිතවල රැකී ආරක්ෂා ආදී කටයුතුත් දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්නට ලැබෙත්වා. ඒ වගේම තවදුරටත් ජීවිතයට සුවසේ පින් කරගන්නට සුවසේ ධම්මග දිනු කරගන්නට හැම දිනාට අවකාශ ලැබෙත්වා. ධර්ම දානයේ සිදු කළ පින්වතුන්ලාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත් ඒ වගේම සුපින්වත් ඔබ සෑම සියලු දෙනාටත් විශේෂයෙන්ම අද දවසේ ධම් සභා මණ්ඩපයේ මෙහෙවීම සිදු කරපු අපේ පින්වත් නිවේදක මහත්මයාට
ඒ වගේම සජීව විකාශයක් විදිහට දම්සභා මණ්ඩපය ඔබට අරගෙන එනකොට විශාල කැපකිරීමක් සිදු කරන ශ්‍රද්ධාකාරී මණ්ඩලයේ සෑම සියලු දෙනාටත් මේ සියලු පින් අනුමෝදන් වෙලා සියලු දෙනාට සියලු යහපත අභිවෘද්ධියම සැලසේවා ගෞතම සසුන තුල ධර්මාවබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අදත් මේ භාග්‍යවතුන් වහන්සේගේ සුන්දර දහම් අර්ථයන් දායාද සදන්නට අපට අනුකම්පාවෙන්ම ධම්සභා මණ්ඩපයට වැඩම කොට වදාළ අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ගරුතර මහා සංඝරත්නය සමා කොටගෙන අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් පින්වන්ත හැමදෙනා කැටුව මහා සංඝරත්නයේ ගෞරවයෙන් වැඩම කොටගෙන යම්සේ අපි ධම්සභා මණ්ඩපය කර වූයේද ඒ ධර්ම දානමය පින්කමෙන් රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත ස්වාමින්ද්‍රයන් වහන්සේ සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් පින්වන්ත හැමදෙනාමත් නිස්පාදක කණ්ඩායමේ පින්වන්ත හැමදෙනාමත් අපි සිහිපත් කරගන්නවා ලබන ඉරිදා සන්ධ්‍යාවේදීත් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි ඔබට ධම්සභා මණ්ඩපය සමීප කරමින් මුණ ගැහෙන්නම්. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.